හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 12 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන ප ဋ ාණ ධර්ම දේශනා ඇසුරින් කරන සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නේ. ප ဋ ාණ ප්‍රකරණය ග්‍රන්ථ රත්නයෙන් කරුණු මුල් කරගෙන තමයි අපි සාකච්ඡා කරන්නේ. අදත් අපිට ධර්ම කරුණු කියා දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා විද්‍යාරත්න ගුරුතුමා. විද්‍යාරත්න සර්, ඔබතුමා මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. ප ဋ ාණේ පිළිබඳව ඒ සජ්ජායනාව ගාථාව අපි සජ්ජායනා කරලා ඉඳිමු. විචිත්තමති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්න රන්සියු නීල පීතා රත් සේතා මජ්ජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි උපනිෂේ ප්‍රත්‍ය පිළිබඳව සාකච්ඡා කරේ පහුගිය සතියේ. උපනිෂේ ප්‍රත්‍යයේ ඊටාම දීර්ඝයි. අපි නිर्देश පාළිය තමයි අපිට පෙන්වු කරලා තියෙන්නේ. මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ අපි ෂෙයා කරලා තියෙන්නේ. උපනිෂේ ප්‍රත්‍යයේ අපි කවුරුත් දන්නවා නිर्देश පාළිය දීර්ඝයි. අපි පළවෙනි කොටස සජ්ජායනා කරලා ඒ සියල්ලම සජ්ජායනා නොකර අපි කාරණේට සාකච්ඡාවට පටන් ගනිමු. උපනිස්සය පච්චයෝති පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ. මේ ආකාරයට పూర్ව වූ කුසල ධර්මය පසු වෙන කුසල ධර්මයට බලවත් උපකාර කරන ස්වභාවය පෙන්වු කරනවා. ඊට පස්සේ ඊළඟ පාළියේදී పూర్ව වෙන
කුසල ධර්මය පසු වෙන අකුසල ධර්මයට කිසියම් අවස්ථාවක උපකාර කරනවා. ඊළඟ එකේ పూర్ව වූ කුසල ධර්මය පසුව එන අව්‍යාකත ධර්මයට බලවත්සේ උපකාර කරනවා. මේ උපනිෂේ ප්‍රත්‍යේ ස්වභාවය ඊට පස්සේ අකුසල ධර්මයේ විසින් අකුසල ධර්මයටත් අකුසල ධර්මයේ විසින් කුසල ධර්මයටත් අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයටත් උපකාරණ කරන ආකාරය පෙන්වු කරනවා. ඊට පස්සේ අව්‍යාකත ධර්මය අව්‍යාකත ධර්මයටත් අව්‍යාකත ධර්මය කුසල ධර්මයටත් අව්‍යාකත ධර්මය අකුසල ධර්මයටත් මේ ආකාරයෙන් නව ආකාර විභාගයක් පෙන්වු කරනවා නිर्देशපාලිය. ඊට අමතරව පෙන්වු කරනවා උතු භෝජනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ පුග්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ. උතුව භෝජනය පුජ්‍යලයෝ සහ සේනාසනය බලවත්සේ උපකාර කරන ස්වභාවය පෙන්වු කරනවා. මේ කාරණේදී අපි පඤ්ඤාවාරයේ අපි විස්තර කරා කුසලයෙන් කුසලයේ උපදින ආකාරයත් කුසලයෙන් අකුසලයේ උපදින ආකාරයත් කුසලයෙන් අව්‍යාකෘත උපදින ආකාරයත් අපි අනුරාධපුර පොතේ එන ආකාරයට විග්‍රහ කරා. එතන කුසලයෙන් අව්‍යාකෘත වෙන ආකාරයේදී තමයි අපි නැවතුනේ. ඒක දීර්ඝ විස්තරයක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ පූර්ණිමා කුසල ධම්මා පච්චිමානං අව්‍යාකතානං ධම්මානං. අන්න ඒ ඡේදයෙන් අපි නැවතුවා. අපි මේ කාරණේදී පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. කුසලයෙන් කුසලයේ උපදින ආකාරය අපිට ආකාර තුනකට පෙන්වු කරනවා. කුසල పూర్වේ කරන ලද කුසලයක් හේතුවෙන් ඊළඟට කුසලයක් උපදින්න අපිට ආරම්මනෝපනිස්සය ප්‍රත්‍ය ස්වභාවය උපනිෂේ ප්‍රත්‍යයේදී උගන්වනවා. ඒ කියන්නේ ගරු කොට අරමුණු කිරීම සංඛ්‍යාතව పూర్වේ කරන ලද කුසලයක් අපි ගරු කොට අරමුණු කිරීම වශයෙන් නැත්නම් ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් නැවතත් කුසල් රැස් කරනවා. ඒක එක් අවස්ථාවක්. ඒතනම අපිට කියනවා ඒක ආරම්මනෝපනිස්සයෙන් විග්‍රහ කරලා නැවත පකතෝපනිස්සයෙන් ඒ කියන්නේ పూర్වේ කරන ලද ධර්ම ස්වභාවය නිසා අපිට කුසල් රැස් කරන ආකාරය. ඒ කියන්නේ పూర్වේ කරන ලද කුසලයක බලවත් උපකාරයෙන් නැවතත් කුසල් රැස් කරනවා. ඒ අවස්ථාවේදී පෙන්눔 කරනවා අපිට උදාහරණයක් වශයෙන් කිව්වොත් අර ආරම්මනෝපනිස්සයට పూర్වේ කරන ලද කුසලයක් නැවතත් කුසලයකට පරිවර්තනය කරගන්න ස්වභාවය పూర్වේ කරන ලද දානමය පුණ්‍ය කර්මයක් අපි ගරු කොට ප්‍රතිවේක්ෂා කරනවා. එතකොට නැවතත් කුසල් සිත් පහළ වෙනවා. ඒක ආරම්මනෝපනිස්සය නැත්තම් ගරු කොට අරමුණු කිරීම වශයෙන්. මේ පකතෝපනිස්සේ වෙනස තියෙන්නේ పూర్වේ කරන ලද කුසල ධර්ම නිසා අපේ సంతානය තුල සද්ධාව සීලය ආදී සීක ධර්ම ගුණ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෙර කරන ලද කුසල හේතුවෙන් අපේ ධර්ම ස්වභාවයක් අපේ సంతානය තුල ඇති වෙනවා.
මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ඒ ධර්ම ස්වභාවයේ හේතු කොටගෙන අපි පසු දිනක පසු කලෙක නැත්නම් පසු භවයක දානමය කුසල් සීලමය කුසල් කරනවා. එතකොට මේ ස්වභාවයේ වෙනස අපි අඳුනාගත්තොත් අපිට තේරුම් ගන්න හැකි මොකද්ද පකතෝපනිස්සයයි මොකද්ද ආරම්මන උනිස්සය. පකත කියනකොටම పూర్වේ කරන ලද ඒ ස්වභාවයෙන් දැකීමට පුළුවන්. ඒක పూర్ව භවයක වෙන්නත් පුළුවන් මේ භවයේම වෙන්නත් පුළුවන්. මේකේ උදාහරණයක් දීලා තියෙනවා අතීත සංසාරේ පුරුදු කරගත් කුසල් නිසා අපි පුරුදු කරගත් කුසල් නිසා අපට මේ ජීවිතයේදී බලවත් කුසල් රැස් කිරීමට මාර්ගය ලැබෙනවා. විශේෂයෙන්ම අපි ළඟ තියෙන ශ්‍රද්ධාව අපේ సంతානයේ තියෙන ශ්‍රද්ධාව නිසා තමයි අපි ධර්ම දේශනා අහන්නේ. අපි පන්සලට යන්නේ, මල් පූජා කරන්නේ. අන්න ඒ ආකාරයෙන් අපිට පකතූපනිස්සය දකින්න පුළුවන්. එතකොට අපි කුසලයෙන් කුසලයේ ඇති වෙනකොට තියෙන ඒ වෙනස්කම අපි අඳුනා ගත්තා. අපි තව කාරණයක් කතා කරලා ඉදිරියට යමු. කුසලයෙන් අකුසලයක් උපදින ආකාරය. ඒකත් උපනිෂේ ප්‍රත්‍යයේදී විස්තර කරනවා. කුසලයක් බලවත් හේතුවක් කොටගෙන අකුසලයක් උපදිනවා. මේක ආරම්මනෝ උපනිෂේ ආකාරයට විස්තර කරනවා. අපි මේ ඉදා කතා කරපු ඒ කාණ්ඩවලට ඇතුළත් එක. ඒ කියන්නේ పూర్වේ කරන ලද දානමය පින්කමක් අපි ගරු කොට සලකා ආස්වාදනය කරනවා. නැත්නම් ගරු කොට ඇලුම් කරනවා. නැත්නම් ගරු කොට අපි අපේ පින්කම ඉහළින් තබලා අනිත් පින්කම් පහළින් තබනවා. මෙන්න මේ කාරණේ නිසා අපි సంతානයේ තුල අකුසල් රැස් කරනවා. අකුසල් රැස් වෙන්නේ මොකද? අපි పూర్වේ කරන ලද කුසලයේම ගරු කොට ආස්වාදනය කිරීම, ඇලුම් කිරීම ආදී හේතුව නිසා. ඔන්න අපි එතන කුසලයෙන් අකුසලයක් ඇති වෙනවා ආරම්මනෝපනිස්ස ස්වභාවයෙන්. ඒ වගේම කුසලයෙන් අකුසලයක් ඇති වෙනවා පකතෝපනිස්සේ ස්වභාවයෙන්. ඒක මෙන්න මේ විදිහට විස්තර කරනවා. పూర్වේ කරන ලද කුසල් නිසා අපි ළඟ ශ්‍රද්ධාව ඇති වෙනවා. අපි సంతානයේ තුල ශ්‍රද්ධාව, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී සීක ගුණ ධර්ම ඇති වෙනවා. දැන් අපි කල්පනා කරනවා මගේ ළඟ තියෙන මගේ ශ්‍රද්ධාව ඉතා බලවත්. මාත් එක්ක ඉන්න අනික් අයගේ ශ්‍රද්ධාවට වඩා තමා උසස් කොට සැලකලා අනුන් පහත් කොට සැලකීම වශයෙන් ඒ කුසලයට අපි ඇලුම් කිරීමත් අපි ළඟ ඒ ශ්‍රද්ධාව හේතුවෙන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණධර්ම හේතුවෙන් අපි ළඟ මානෙ ඇති වෙනවා. අපි ළඟ දිට්ඨිය ඇති වෙනවා. අන්න ඒ වගේ මේ අපේ ළඟම තියෙන කුසල ශක්තිය අපිට අකුසල් ඇති වෙන්න හේතු වෙන ආකාරයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. මේ කාරණේ පෙන්නුවේ අර කුසලයෙන් අකුසලයක් රැස් කරගන්න එන ස්වභාවය. දැන් අපිට එතනම දැක්ක හැකි කරන ලද කුසලයක් ගරුකොට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් කුසලයක් ඇති වෙනවා. කරන ලද කුසලය අපි ඇලුම් කිරීම වශයෙන් නැත්නම් ඒ කරන ලද කුසලය ආස්වාදනය කරලා අපි අකුසලයක් රැස් කරනවා. එතකොට මේක හරිම සියුම් ස්ථානයක්. අපි කරන ලද කුසල් නිසාම නැවත කුසල් රැස් කරන්නත් පුළුවන්, අකුසල් රැස් කරන්නත් පුළුවන් කියන කාරණේ මට පෙන්වන්න කරන්න අපි කල්පනා කරා. ඒ ආකාරයට තමයි විස්තර කරන්නේ. අපිට අද මං හිතන්නේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම අනුරාධපුරේ පොත ඒක ෂෙයා කරන්න පුළුවන් ද ශ්‍රීමති මහත්මියටත් නැත්නම් ලක්ෂ්මී මහත්මියට අනුරාධපුරේ පොත මං ෂෙයා කරන එකෙන් අයින් වෙන්න ඕනද? ඔව් සර් මං හිතන්නේ අයින් වෙන්න ඕනේ නේද?
ශ්‍රීමති මහත්මිය ගාව තියෙනවද ලක්ෂ්ම මහත්මිය ගාව තියෙනවද? මං ගාව තියෙන ශ්‍රීමති මහත්මිය ලෑස්තිද? මං ගන්නම් එහෙනම් ඉන්න ජයන්ත මහත්තයා පොඩ්ඩක් ඉන්න. හොඳයි. හරි හරි ලක්ෂ්මී මම මේ මයික් එක මියුට් වෙලා තිබුණේ. මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා තවත් කාරණයක් අපි එදා අපිට කතා කරන්න ලැබුණා. ඔව් සර්. දැන් විද්‍යාරත්න මහත්මිය මෙතනින් ඉස්සරහට ටික කතා කරගයි විස්තර කරයි. අපිට එදා ප්‍රශ්නයක් ආවනේ කොහොමද අනුලෝම සිත ඵල සිතට අනන්තර සමානන්තර වෙන්නේ කියන කාරණේ. ඒ කාරණයට අපිට උත්තරේ ලැබිලා තියෙනවා. ඒ උත්තරේ පෙන්눔 කරන්න පුළුවන් ප ဋ ාණ මහා ප්‍රකරණයේ තුලින්ම අනන්තර ප්‍රත්‍ය දේශනාව තුලින්. හොඳයි සර්. ඒක සුදුසු වෙලාවක අපිට පෙන්වන්න සර්. හොඳයි. හොඳයි එහෙනම් අපි විද්‍යාරත්න මහත්මියට තමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන ඉඳලා ඉදිරියට අපිට පැහැදිලි කිරීම කරා දෙන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ගිය සතියේ සාකච්ඡා කරමින් සිටියේ තුන්වෙනි වාරය මේ මහා වාර අපි කතා කර වාර 9ක් තියෙනවා කියලා මේ උපනිෂේ ප්‍රත්‍යයට. මම මේකෙන් අයින් වෙන්න ඕන නේද ජයන්ත මහත්මයා? ජයන්ත මහත්තයා ඒක පේනවද මේ අට අභ්‍යාගත ධම්මෝ එක? පේනවා ශ්‍රීමති මහත්මිය. පේනවා. හොඳයි තෙරුවන් සරණයි. දැන් හරි දැන් ප ဋ ාණ අනුරාධපුර පොත පේන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං මහත්මියට අපි විභංග වාරය තුන්වෙනි එක තමයි කතා කරමින් සිටියේ. එතකොට අපිට ඒක අපි නැවත මතක් කරොත් කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස උපනිෂේ ප්‍රත්‍යේන පච්චේන පච්චයෝ කියන එක. මේක තුන් ආකාරයකට විග්‍රහ කරනවා. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පකත උපනිශ්‍රය කියලා. එතකොට ආරම්මන උපනිශ්‍රය ආරම්මන ප්‍රත්‍ය වගේමයි සම්නේ විස්තර කරලා නැහැ. නමුත් අනුරාධපුර පොතේ අපි ගිය සැරේ කතා කරා අනුරාධපුර පොතේ 86 වෙනි පිටුව. මගේ පොතේ 86 වෙනි පිටුව ඔබතුමිය පෙන්වන පොත වෙන එකක් වෙන්න ඇති. ඒකේ එක අනුවාරයකින් තමයි විස්තර කරන්නේ. අපි ඒක ගිය සතියේ සාකච්ඡා කරා. ඊට පස්සේ දෙවැනි එක කොහොමද කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්චෝ යටතේ අනන්තර උපනිශ්‍රය නිසා ධර්ම උපදින හැටි. මේක සම්නේ විස්තර කරන්නේ සම්නේ කියනවා අනන්තර ප්‍රත්‍ය වගේම බලා ගන්න කියලා. අනුරාධපුර පොතේ අපිට අනු කොටස් 5කින් එකේ සිට 5 දක්වා විස්තර කරනවා. එතකොට මෙතනදී අපිට ආපු ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ මේ තුන්වෙනි එක අනුලෝම ජවනය තුන්වෙනි එක කුසල ධර්මයක් අව්‍යාකෘත උපනිශ්‍රය පගත උපනිශ්‍රය නෙමෙයි. පොඩ්ඩක් පිටිපස්සට යන්න වෙනවා මහත්මිය. පස්සට යන්න ඕනේ චුට්ටක් නේද? ඔව්. හරි. එතන අපිට ආවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේකත් නෙමෙයි නේද? කුසල ධර්මයක් අව්‍යාකෘත 8 නෙමෙයි මේ 8නේ. අපි කතා කරන්නේ 3 මහත්මිය. තව උඩට යන්න ඕනේ නේද? හරි. කුසලෝ ධම්මෝ ඒකේ තුන්වෙනි කොටස. අනුවාරය 3. තව පොඩ්ඩක් හරි. අනුලෝම සෙක්කාය ඵල සමාපත්තිය උපනිෂේ පච්චේන පච්චයෝ. එතන තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට එතනදි මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ අනුලෝම සිතට පස්සේ අනුලෝම ජවනය කොහොමද ඵල සමාපත්තියට උපනිෂේ ප්‍රත්‍ය වෙන්නේ කියලා. දැන් මෙතනදි මම හිතන්නේ මේකේ කතා කරේ අනුලෝම ජවනයට පස්සේ ගෝත්‍ර භූ සිත ඉපදින්න තමයි චිත්ත වීතිය සෙක්කා ඵල සමාපත්තියට යන්නේ කියලා. ඒක නේද ප්‍රශ්නේ උනේ රත්නායක මහත්මයා? වෝදාන සිත පහළ වෙලා ඊට පස්සේ ඵල සමාපත්තියට යනවා කියලා තමයි අපි සඳහන් කරේ නේද?
ඔව් හැබැයි මෙතන වෝදාන වෝදාන හරි අනුලෝම හරි දෙකම වෙන්න පුළුවන් නේද? නෑ අනුලෝම සිතෙන් පස්සේ වෝදානයේ පහළ වෙලා වෝදානයෙන් පස්සේ ඵල සිත් පහළ වෙනවා හැටියට තමයි ඉගෙනගෙන තියෙන්නේ. එතනයි මේ ප්‍රශ්නේ ආවේ. එතන ඔව් අනුලෝමයට පස්සේ ගෝත්‍ර භූසිත පහළ වෙනවයි කියලා තමයි මට මතක නම් සාකච්ඡා කරේ. ගෝත්‍ර භූනාට මම හිතන්නේ ඵල සමාපත්තියට යනකොට නැවතත් ගෝත්‍ර භූ පහළ වෙන්නේ නැතුව වෝදාන සිත තමයි එතනදී පහළ වෙන්නේ කියලා තමයි මම හිතන්නේ. නිවැරදි වෙන්නේ. එතන ගෝත්‍ර භූ පහළ වෙන්නෙත් නෑ වෝදාන පහළ වෙන්නෙත් නෑ කියන එක තමයි සන්නේ 600 වෙනි පිටුවේ ඡේදය 2 විස්තර කරනවා. අපි එතනට යනවද මිස්? අපි පොඩ්ඩක් මං කියවන්නම් 600 වෙනි පිටුවේ මෙතන නේද? ඔය සෙක්කා පළම්පච්ච පිටුව කොයිකද දන්නේ නේද? 600 වෙනි පිටුවේ දෙවනි ඡේදය. 600 වෙනි පිටුව 598 තව දෙකක් පල්ලෙහාට යන්න. 600 වෙනි පිටුව දෙවනි ඡේදය. පල්ලෙහාට යන්න පොඩ්ඩක් යන්න. හරිද මහත්තයා? හරි එතන හරි. මිස් හරි නේද මෙතන? හරිනේ. මේක මෙහෙම කියනවා සංස්කාරික අරමුණු කරන අනුලෝම කෘත්‍යවත් මහා කුසල් ඥාන සම්පයුක්ත සිත් 4 සෙක්කා ඵල සමාපත්තිය කියන්නේ ශෛක්ෂයන්ගේ ඵල සමාපත්තියට කියන එක. එතකොට මෙතනදී අපිට පැහැදිලිව කියනවා දැන් මේක චිත්ත වීතියම වෙන්න ඕන. අනුලෝමය ඊට පස්සේ ගෝත්‍රපු වෙන්නෙත් නෑ වෝදාන එන්නෙත් නෑ කෙලින්ම ඊළඟ චිත්තක්ෂණයේ එන්නේ ඵලය. මේක අභිධර්ම මාර්ගයෙන්ුත් ගන්න පුළුවන්. අපේ පළවෙනි අවුරුද්දේ අභිධර්ම මාර්ගයේ පොතේ 342 පිටුවේ දෙවනි ඡේදය. ඒක චිත්ත වීතිය තියෙනවා තික්ක ප්‍රඥාට අනුලෝම ඊට පස්සේ ඵල එන්නේ. අනුලෝම 3ක් ඇවිල්ලා ඵල සමාපත්තිය එන්නේ. ඒතර මෙතනදී කියන්නේ තුන්වෙනි අනුලෝම සිත අනුලෝම ජවනය සේකයන්ගේ ඵල සමාපත්තියට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන එක. මේකෙදි ගෝත්‍ර භූ හෝ වෝදාන දෙකම ලැබෙන්නේ නැහැ කියන එක. හොඳයි මිස්. එහෙම අපි මේ ගමු මේ මොකද මේ සමහර පොත්වල සඳහන් වෙලා තියෙන අභිධම්ම ප්‍රදීපිකා වගේ පොත්වල ප්‍රදීපිකාවේ වෙනස් විදියකට තියෙන්නේ. අර දිගන සුගතවංශ ආමතුරුන්ගේ පොතේ 151 වෙනි පිටුවේ අර පොත. ප ဋ ාණ ප්‍රකරණෙත් තියෙනවා. ප ဋ ාණ ප්‍රකරණෙත් තියෙනවා 117 වෙනි පිටුවේ. 117 වෙනි පිටුවේ නේද? ශ්‍රීමති මහත්මිය බලන්න පොඩ්ඩක් 64 164 නේද? නෑ 117 17 117 හරි. ඔය හරි නේද? අන්න ඔතන ඒකේ තුන්වෙනි ඡේදයේ පිටුවේ අනුලෝමං සෙක්කාය ඵල සමාපත්තිය කියලා තිබුණා නේද එතන? හරි. හරි ඒ පිටුව හරි. ඊට පස්සේ ඒකේ 7 වෙනි ඡේදයේ 6 වෙනි ඡේදයේ තියෙනවා කිරියා. ඒ කියන්නේ රහතුන් වහන්සේට නම් අරහතෝ අනුලෝමං ඵල සමාපත්තිය. ඒකෙම තව ඡේද 3ක් පහළ. ඔව් අරහතෝ අනුලෝමං ඵල සමාපත්තිය කියලා තියෙනවා. ඔව් හරි සර්. එතකොට ඒක හරි. එතකොට මම හිතන්නේ අර පොත්වල තියෙන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ තේරෙනවා සර්. ඒක මෙහෙමයි ජයන්ත මහත්තයා ඒක මෙහෙම ගන්න. ඇත්තටම බෝධාන කියන්නේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක්. එතකොට මේ අනුලෝම කියන්නේ සිත ඔය කරන කෘත්‍ය විතරයි වෙනස. අනුලෝම කෘත්‍ය කරන අවස්ථාව අරක බෝධාන කරන නැත්නම් ගෝත්‍ර වූ කරන කෘත්‍ය විතරයි වෙනස. නැත්නම් සිත එකමයි කාමාවචර ඥාන සංප්‍රයුක්ත ඊටාම ප්‍රබල චිත්තයක්. එහෙම. ඒක තවත් පොතකින් ග්‍රන්ථ රෙෆරන්ස් එකක් දෙන්න පුළුවන්. මේ ප ဋ ාණ ධර්මදේශනාව පූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේගේ 151 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ චිත්ත වීතිය දක්වලා තියෙනවා. ඵල සමාපatti චිත්ත වීතිය
ඉස්සරහින් එන සිත් ටික දාලා ඊට පස්සේ අනුලෝම 4ක් මේ මන්ද ප්‍රඥාට දාලා තියෙන්නේ අනුලෝම 4යි ඊළඟට ඵල දිගටම ඵල සමාපත්තිය. ඒකට එතනිනුත් අපිට ඒක අනුලෝම චිත්තය ඵල චිත්තයට අනන්තර උපනිශ්‍රය වෙනවා කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ පොත මම හිතන්නේ ස්ක්‍රීන් එකට ගන්න බැරුව ඇති. නමුත් පොත තියෙනවා නම් පස්සේ බලන්න පුළුවන් 151 වෙනි පිටුවේ 3 වෙනි ඡේදය. එහෙමයි මේ අන්තිම අනිත් එක මේ දැන් ප ဋ ාණ ප්‍රකරණයේ තියෙනවා නම් අපිට ඒක පෙළේ තියෙන හැටියට මේ විදිහට සලකන එක මම හිතනවා වටිනවා කියලා හැමෝටම නේද? ඔව් ඒකයි මේ සන්නේත් ඒක තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ඒකේ විදිහට ගන්න පුළුවන්. හොඳයි බොහොම පිං ඒක මතු කරලා දුන්නේ. අර මේ සේපොත නෑ අපි ළඟ. ඔව් ඒක පස්සේ බලන්න තියෙනවා නම් මේ මම දැන් ඉලෙක්ට්‍රොනික වර්ෂන් එක තියනවාද කියලා හાર્ඩ් කොපිය තියෙන මහත්මීන්ට බලන්න පුළුවන් වෙයි. එතකොට ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි ආපහු යන්න වෙනවා මේ අනුරාධපුර පොතට නේද? ඔව් අපිට පකතූපනිශ්‍රය තමයි කතා කරන්න තියෙන්නේ නේද? එහෙමයි. ඔව් එතකොට අපිට මේ විදියට පකතූපනිශ්‍රය දැන් අපි කතා කරන්නේ පකතූපනිශ්‍රය කතා කරන්නේ 3 වෙනි වාරයේ 3 වෙනි වාරයේ කියන්නේ කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස උපනිශ්‍රය පච්චේන පච්චයෝ. මේකේ අපි ආරම්මන උපනිශ්‍රය කතා කර අනන්තර උපනිශ්‍රය අරල සාරාංශ විදියට කතා කර මේ දෙකම ආරම්මන ප්‍රත්‍යේදී අනන්තර ප්‍රත්‍යේදී කතා කරන නිසා වැඩි විස්තර කෙරෙන්නේ නැහැ සම්නේ. ඒතර පකතූපනිශ්‍රය විස්තර කරනවා. පකතූපනිශ්‍රය විස්තර කරනවා අපි දැන් ස්ක්‍රීන් එකේ තියෙන අනුරාධපුර පොත ඉස්සෙල්ලා අනුරාධපුර පොත බලමු. ශ්‍රද්ධාව උපනිශ්‍රය කොට තමන්ම තවයි හැමාතින්ම තවයි සෙවීම මුල් කොට ඇති දුක් විඳී. ওই විදිහට තියෙනවා සද්දං උපනිස්සාය අත්තානං ආතාපේති පරිත්තාපේති පරියට්ටම් මූලකං දුක්ඛං පච්චනු හෝති කියලා. එතකොට ඒ විදිහට තමයි විස්තර කරන්නේ. ඒ වගේම ශීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව මේවත් මේ දැන් අපි කතා කරන්නේ කුසලයෙන් අව්‍යකෘතය. එතකොට ශීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කිව්වම මේවා යෙදෙන සිත් ගැන තමයි කියන්නේ. මොකද මේවා ධර්ම වුණාට මේවා චෛතසික විදියට ගත්තට ශ්‍රද්ධාව මූලික කාමාවචර සිත්. සීලය මූලික කාමාවචර සිත්. ශීලය කියන කෘත්‍ය කරන කාමාවචර සිත්. ඒතර ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව ඒවත් අර විදිහටම තවයි හැමාතින්ම තවයි සෙවීම මුල් කොට දුක් විඳි. ඊළඟට 3 වෙනි කොටසේ තියෙනවා මේ පහ එකට එකතු කළ ශ්‍රද්ධාව නිසා, සීල නිසා, සුතය නිසා, ත්‍යාග නිසා, ප්‍රඥාව නිසා කායික සුඛයට, කායික දුකයට, ඵල සමාපත්තියට ප්‍රත්‍යෝත්පන්න වෙන ආකාරය. මේක අපි කියවලා අපි යමු සන්නේට. ඊළඟට කුසලය විපාක සිතට. රහතුන් රහත් මාර්ගය නූපන් ක්‍රියා සමාපatti උපදවයි. රහතුන් රහත් මාර්ග සිතෙන් ඒ සිත ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙනවා ක්‍රියා සමාපatti උපදවීමට, උපන් ක්‍රියා සමාපatti වලට සමවැදීමට සහ විදර්ශනා කිරීමට. ඒතර රහතුන්ගේ රහත් මාර්ගය කියන කුසල නිසා කුසල සිත ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අව්‍යකෘත ධර්මයක්. නූපන් ක්‍රියා සමාපatti, උපන් ක්‍රියා සමාපත්තීන්ට සමවැදීම සහ විදර්ශනා කුසල් කියන්නේ ක්‍රියා කිරීම. ඊළඟට රහතන් වහන්සේලාගේ මාර්ගසිත සිව් පිළිසිඹියා ඉපදවීමට, ඨානාඨාන කුසල් ඉපදවීමට. මේක ඥානයක්. මේ ඨානාඨාන කියන්නේ විපාක දැනගැනීමේ ඥානය නේ. කාරණය දැනගැනීමේ ඥානය දසබල ඥානෙන් එකක් විදියට විස්තර වෙන්නේ. එතකොට රහතන් වහන්සේගේ මාර්ග කුසල් සිත සිව් පිළිසිඹියා ඉපදවීමට. මෙතන අපි කතා කරන්නේ පකතු උපනිශ්‍රය. මේක
ආරම්මන නෙමෙයි රහත් මාර්ග සිත කොයි ආකාරයටද ඒ සිතේ ලැබිච්ච කුසලය කොයි ආකාරයටද සිව්පිලි සිබියා උපදවීම සඳහා උපකාරී වෙන්නේ කියලා. ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. දැන් මෙතන ආරම්මණයක් නෙමෙයි පකතූප නිශ්චය. ඊළඟ රහතුනට මාර්ගසිත ඵල සමාපත්තියට. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා සෛක්ෂයන්ට අනුලෝම සිත් ආකාරයට. දැන් මෙතන රහතුන්ගේ මාර්ග කුසල් සිත ඵල සමාපත්තියට උපකාර වෙන ආකාරය. එතකොට මෙතනින් මේ එතන අනුරාධපුර පොතේ අවසන් වෙනවා සන්නේ 611 610 ඡේදයේ 3 ඉඳන් මේක විස්තර කරනවා. 610 තුන්වෙනි ඡේදයේ හරි තුන්වෙනි ඡේදය අව්‍යාකද පද අවසානයේ පදාර්ථ තමා තවයි හාත්පසින්ම තවයි ප්‍රත්‍යසෙවීම මුල් කොට දුක් විඳී. ඕන මේක විස්තරය බලන්න. අදහස මෙසේය. බලවත් ශ්‍රද්ධාව ඇති තැනැත්තා කොහොමද ශ්‍රද්ධාව කායික තැවීමට තමා තවන්නේ කොහොමද ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව ඇති තැනැත්තේ ශ්‍රද්ධාව නිසා ශීතෝෂ්ණාදිය නොසලකා වත් පිළිවෙත් ආදී කිරීමෙන් තමා තවයි. එතකොට මේ කියන්නේ ශ්‍රද්ධාව ප්‍රත්‍ය වෙලා කොහොමද ප්‍රත්‍යෝත්පන්නයක් හැටියට තමා තැවීම කරන්න කියන එක. ඊළඟට වස්තුව සපයාගෙන දාන ආදී පින්කම් කෙරෙමි වස්තුව සඳහා වැඩකොට දුක් විඳී. ශීලයෙන් යුක්ත තැනැත්තේ හොඳින් සිල් රකිමි අභ්‍යවකාශ වෘක්ෂ මූල වාසාදී වශයෙන් තමා තවයි. දැන් මේවා ඇත්තටම කුසල් නිසා අව්‍යකත ධර්ම ඇති වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. තැවීම, දුක් විඳීම යන ආදී. ඒ කියන්නේ දේශ ගුණය නොසලකා තවනවා. ඊළඟට දාන දෙන්න වස්තුව පින්කම් කරන්න වස්තුව ඉපදීම සඳහා මහන්සි වෙලා වැඩ කළා දුක් විඳිනවා. හොඳින් සිල් රකිමි කියලා අභ්‍යවකාශ එළියේ වෘක්ෂ මූල ආදී වාසයෙන් දුක් විඳිනවා. තමා තවනවා. අන්න ඒ ආකාරයට ඊළඟ තව තියෙනවා පිඬු සිඟීම් ආදී වශයෙන් ප්‍රත්‍යසේවීම මුල් කොට ඇති දුක් විඳී. බහුශ්‍රුත තැනැත්තේ තමාගේ බහුශ්‍රුත භාවයෙන් ප්‍රයෝජන ලබමි නොපසුබස උගන්වීම් දහම් දෙසීම් ආදීන් තමා තවයි. ඒකට අර ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග ප්‍රඥා කියන එක තමයි මේ විස්තර කරන්නේ. මේ බහුශ්‍රුත තැනැත්තේ කියන එක ශ්‍රුතයෙන් කොහොමද තමා තවන්නේ කියන එක. ඊළඟට තමා දැනගත් ධර්මයට අනුව ප්‍රත්‍යසවා ජීවත් වෙමි පින්ඩ චරණාදීන් දුක් විඳී. ඊළඟට ත්‍යාගවත් තැනැත්තේ ත්‍යාගවත් භාවය නිසා තමාගේ දිවි රැකීම පිණිස ප්‍රත්‍ය ඉතිරි කර නොගෙන දන් දීමෙන්ද අංග ප්‍රත්‍යාංගයන් පරිත්‍යාග කිරීමෙන්ද තමා තවයි. ඒකට ශ්‍රද්ධා, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කොහොමද තමා තැවීමට උපකාරී වෙන්නේ කියන එක ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි විස්තර කරන්නේ. තවත් තියෙනවා තමාගේ ප්‍රඥාව වඩා දියුණු කරගත යුතුයයි ශීතෝෂ්ණ ආදී ගණන් නොගෙන සජ්ජායන මානසිකාරාදීන් තමා තවයි. මිත්‍යා ජීවෙහි ආධිනවය හා සම්‍යා ජීවෙහි අනුසස්ත දැක දැහැමින් ප්‍රත්‍යසෙවීම වශයෙන් දුක් විඳී. ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් යුක්ත වීම නිසා ඇතිවන ප්‍රීති සහගත චිත්තයෙන් උපදවන ප්‍රනීත රූපයන්ගේ ස්පර්ශය ලබන කල්හි කායික සුඛයට. දැන් කොහොමද මේ කායික සුඛයට මේ ධර්ම ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි එතනදි කියන්නේ. ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් යුක්ත වීම නිසා ඇතිවන ප්‍රීති සහගත චිත්තයන් උපදවන ප්‍රනීත රූපයන්ගේ ස්පර්ශය ලබන කල්හි කායික සුඛයටද. ඉහත කී පරිදි දුක් ඇතිවීමේදී කායික දුක්ඛයටද ඵලයට සමවැදීමේදී ඵල සමාපත්තියටද බලවත් වූ එක්විසි කුසල චේතනාවෝ 29 කුසල විපාකයන්ටද ප්‍රකෘතෝපනිශ්‍රේ ශක්තියෙන් ප්‍රත්‍ය වේ. එතකොට මේ සෙතන මේ සමා වෙන්නේ එතකොට දුතාංග
වලට දැන් කවුරු හරි දුතාංග පිළිපදිනවා නම් ඒකත් මෙතෙන්ට අයිති වෙන්නේ. අයිති වෙනවා නේද? ඔව්. පගති උපනිශ්‍රයට. දැන් අපිට මේක කිව්වනේ මේ අර පින්ඩපාතයක් කිව්වනේ. ඔව් ඔව්. ඒ මෙතන කොටසක් පෙන්වන්නේ හැම එකම ඉතින් මේ විදිහට පෙන්වන්න අපහසු නිසා නමුත් මේ හැම එකෙම දුක් විඳින කොටස එන්නේ මේ පකතූප නිස්සයට. ඒක තමයි අර කුසල ආරම්මන කුසලයක් අරමුණු කරලා අව්‍යකත ඉපදීමයි මෙතන වෙනසයි දකින්න කියන එක ඉස්සෙල්ලා අර විද්‍යාරත්න මහත්මයා පැහැදිලි කරේ. මේකෙදි ඔක්කොම තියෙන්නේ අර ඒ ධර්මතා නිසා ඒ ධර්මතාව එක්ක ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන ධර්මතාවන් නිසා තමාගේ ඒවා ප්‍රත්‍ය වෙලා දුක් විඳීම, තැවීම, සුඛයටත් ඉපදිනවා. දැන් අපිට එක තැනකදී කිව්වා ශ්‍රද්ධාදී ධර්මයන්ගෙන් යුක්ත වීම නිසා ඇතිවන ප්‍රීති සහගත චිත්තයෙන් උපදින ප්‍රනීත රූපයන්ගේ ස්පර්ශය ලබන කල්හි කායික සුඛයට මම හිතන්නේ මේක කොයිතනදීද මතක නැහැ තිබුණා. ඒක උදාහරණයක්. දැන් බුද්ධ රූපයක් ඉස්සරහට ගියාම ඇතිවන ශ්‍රද්ධාවේ නිසාම සිතේ ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට මේ උපදවන ප්‍රනීත රූපයන්ගේ ස්පර්ශය ලබන කල්හි කායික සුඛයට මේක පකතූපනිශ්චය වෙන ආකාරය. එහෙම නැත්නම් අපි හිතමු මේ දැන් කටින චීවරයකට අපි අත ගහනකොට ඒකෙන් ඇතිවන ප්‍රීතිය කොහොමද කායික සුඛයට උපනිශ්‍රය වෙන්නේ පකතූපනිශ්‍රය ප්‍රත්‍යයෙන් උපනිශ්‍රය වෙන්නේ කියන එක වගේ තමයි මෙතන විස්තර කරන්නේ. ඉතින් මේ සන්නේ ඒ ටික පමණයි විස්තර කරලා තියෙන්නේ. අනිත් පොතේ අනුරාධපුර සජ්ජායනා පොතේ මේක වෙන වෙනම ඒ විදිහට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ වාරයට ගියොත් ඊළඟ වාරයට යන්න පුළුවන්ද? තව සාකච්ඡා කරන්න තියනවාද ඒ කොටසේ? ඒක පැහැදිලි වගේ මිස් මං හිතන්නේ අපි අර කියනවනේ අර පදේකුත් තියෙනවනේ මේ පීති මනස්සකායෝ පස්සම්බෙති පස්සද්ද කායෝ සුඛං වේදීති කියලා ඒ විදිහට කියනවනේ දිගටම නේද? ඔව් අන්න හරි. ඒක ප්‍රීතිය පස්සද්ධියට පස්සද්ධිය සමාධියට හේතු වෙනවා. ඒක සුඛයට අන්තිමට හේතු වෙන හැටි. ඊට පස්සේ අපි එන හතරවෙනි වාරයට යන අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිශ්‍රේ ප්‍රත්‍යේන පත්‍යෝ මේතනත් අපිට වාර 3ම සාකච්ඡා කරනවා. ආරම්මන උපනිශ්‍රයයි, අනන්තර උපනිශ්‍රයයි, පකත උපනිශ්‍රයයි. ආරම්මන උපනිශ්‍රය අපි ආරම්මනාධිපති ප්‍රත්‍යේ සාකච්ඡා කරපු ආකාරයටම ගන්න කියන එක තමයි සම්නේ දක්වලා තියෙන්නේ. අනුරාධපුර සජ්ජායනා පොතේ ඒවා 1 සහ 2කින් ඒ කියන්නේ කොටස් දෙකකින් දක්වලා තියෙනවා. ඒක නිකන් මතක් කිරීමක් විදිහට පමණක් කරන්න. ආරම්මන උපනිශ්‍රේ රාගං ගරුං කත්ත අස්සාදේති අභිනන්දති ඒ ආකාරයට අපි උපනිශ්‍රේ ප්‍රත්‍යයේදී මේක සාකච්ඡා කරා. ඊළඟට දිට්ඨිය ගරුං කත්ත අස්සාදේති අභිනන්දති තං ගරුං කත්ත රාගෝ උපජ්ජති දිට්ඨි උපජ්ජති කියලා ඒ විදිහට දෙකයි සාකච්ඡා කරන්නේ අනුවාර දෙකකින්. අනන්තර උපනිශ්‍රය අනන්තර ප්‍රත්‍යේ විදිහටම කියලා සම්නේ තියෙනවා. අනුරාධපුර පොතේ දක්වලා තියෙනවා. පුරිමා අකුසලා කන්දා පච්චිමානං අකුසලානං කන්දානං උපනිශ්‍රේ ප්‍රත්‍යේන ප්‍රත්‍යෝ කියලා එච්චරයි. ඊළඟට දැන් අපි 3 වෙනි කොටස බලමු පකතු උපනිශ්‍රය. පකතු උපනිශ්‍රය ඇත්තටම අපි සම්නේ බලමු මුලින්. මෙසර අනන්තර උපනිශ්‍රය කියලා කිව්වේ ඇත්තටම ඒතකොට ජවන් සිත් වල එකිනෙකට උපකාර කරන එක නේද? ඔව් ජවන් සිත් වල එකිනෙකට උපකාර කරන. ඇත්තට මෙතන අපිට ආරම්මන කිව්වට ආරම්මනාධිපති තමයි ගන්න වෙන්නේ. අනන්තර උපනිශ්‍රය අනන්ත චිත්ත වීතියමයි. සිතෙන් සිතට ඊළඟ සිතට කලින් සිත උපනිශ්‍රය වෙන ආකාරය. අනන්තර ප්‍රත්‍යයේ සාකච්ඡා කරපු ආකාරයටම ඒක විස්තර වෙන්නේ. එතකොට අපිට පකත උපනිශ්‍රයට යන්න පුළුවන් නේද? සන්නේ 611 වෙනි පිටුව හරි. ඒක මේ ආකාරයට කියන්නේ රාගය
රාගං උපනිසය රාගේ උපනිශ්‍රය කොට දැන් මේක බලන්න අන්‍යයන්ගේ ප්‍රාණය නැසයි. නුදුන් දේ පැහැර ගනී. බොරු කියයි, සලු වචන කියයි. දැන් මේ රාගයේ උපනිශ්‍රය වෙලා කරන අකුසල් ගැන තමයි ප්‍රත්‍යෝත්පන්න පැත්තේ විස්තර කරන්නේ. සම්ප්‍රප්පලාප කියයි, ගෙවල් බිඳී, සංගවී සිට පැහැර ගනී. බොහෝ දෙනා එක්ව එක ගෙයක් වටකොට වස්තුව පැහැර ගනී. මේ ආකාරයට දිගටම විස්තර කරනවා. පරභාර්යාවන් කරා යයි, ගම් කොල්ලකයි, ඊළඟ මව මරයි, පියා මරයි, රහතුන් මරයි, දුෂ්ට සිතින් තථාගත ශරීරයේ ලේසලවයි, සංඥා බිඳී. මේ ඔක්කොම රාගයේ උපනිශ්‍රය කොටත් කරන්න පුළුවන් අකුසලයන් තමයි මේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ විස්තර කරන්නේ. එතකොට එතනදී තව චුට්ටක් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මහත්මිය හරි පොඩ්ඩක්. ඔව්. දැන් මෙතන කියනවා රාගයේ උපනිශ්‍රයකට කියනකොට රාග ප්‍රදාන ලෝභ මූල සිත් 8. අපි ප්‍රත්‍යෝත්පන්න අභිදේයාත විදියට බැලුවොත් රාගය ප්‍රදාන ලෝභ මූල සිත් 8 තමයි මේ රාගය කියන එක ප්‍රත්‍යපැත්තේ දක්වලා තියෙන ඒ සිත් 8 ඇතිවන රාගය. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ප්‍රාණං හන්ති කියනකොට ප්‍රාණඝාතය කියනකොට ද්වේෂ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි. ප්‍රාණඝාතක ද්වේෂ මූල මෝහ මූල චිත්තයන්ද අදින්නම් ආදීයති කියනකොට අකුසල් සිත් 12ම ප්‍රත්‍යෝත්පන්න වෙනවා. මුසාවාද කියනකොට අකුසල් සිත් 12ම පරුස වචන කීමේ උපදනා ද්වේෂ මූල සිත් 2 සම්ප්‍රප්පලාප කියනකොට අකුසල් 12ම ඊට පස්සේ ඉතිරි සියල්ලේම ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අකුසල් සිත් 12. දැන් මේ කතා කරන්නේ රාගය කියන ධර්මය උපනිශ්‍රය වෙලා ප්‍රාණඝාතය අදින්නාදානේ ඒ අකුසල් කරන එක. එතකොට රාගය කියනකොටම රාග ප්‍රදාන ලෝභ මූල සිත් 8 තමයි අභිදේයාර්ථ වෙන්නේ ප්‍රත්‍යපැත්තේ. ප්‍රත්‍යෝත්පන්න පැත්තේ ඇතිවන සිත් තමයි අපි කතා කරේ. ඊළඟට මෙතන මාතරං ජීවිතා වේරෝපේති පීතරං ජීවිතා අරහන්තං ජීවිතා දුට්ටේන චිත්තේන ඔය ආකාර සංගම් බින්දති. මේ සියල්ලම සිදු කරන්නේ ද්වේෂ මූල සිත් 2කින්. ඒකත් මෙතන සම්නේ විස්තර කරනවා 612 ඡේද 1කින්. අර කලින් කිව්ව මේ අකුසල් සිත් 12ම කොහොමද ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙනවද මිස්? ඒ මොන කොතෙන්ටද? කලින් කියපු එකනේ අන්න ඔතන. ඔව් ඒකේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ මොකද්ද? දැන් ප්‍රාණං හන්ති කියනකොට දේශ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි. එතන මෝහ මූල සිත් 2 කොහොමද ආවේ කියන එකයි. මෝහය නිසා ප්‍රාණඝාතය කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ අවිද්‍යාවම නිසා. ඔව් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ප්‍රාණඝාතයක් කරනවා නම් ද්වේෂ මූල සිතකින් කළ යුතුයි වගේ අහලා තියෙනවා. ඒකත් එක්ක ඔව් හැබැයි අපි පොඩිම නොතේරෙන දරුවෙක් වගේ බැලුවොත් කොහොමද එන්නේ? ඔව් එහෙම නම් වෙන්න පුළුවන් නේද? ද්වේෂයක් නැතුව නොදැනුවත්කම නිසා වගේ. ඔව් නොදැනුවත්කම නිසා. එතකොට ඊට පස්සේ අපිට මෙහෙම හිතන්නත් පුළුවන් නේ දැන් ලොකු අයත් ඉන්නවා මේ ධර්මතා විදියට තේරෙන්නේ නැති. අපි හිතමු යම් ආබාධ තියන අය ඉන්නවනේ. ඔව්. මොලේ ආබාධ තියන අය වගේ අය ඉන්න පුළුවන්. ඒ අය වුණත් මේ විදියට ද්වේෂයක් නැතුව මෝහ මූල සිත් 2කින් ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ඒ විදියට තමයි අපිට මෙතනදී හිතන්න වෙන්නේ. වාට මොනවාද කියන්නේ? හරි. එතකොට අනිත් ඒවා අදින්නම් ආදිත. ඒ කියන්නේ සොරකම් කිරීම අකුසල් සිත් 12ෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝභේනුත් සොරකම් කරන්න පුළුවන්, ද්වේෂේනුත් සොරකම් කරන්න පුළුවන්. මෝහ මූල සිත් 2ත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ගන්න වෙන්නේ. හැබැයි එහෙම කරනකොට මිස් ඒක කරන්න පුළුවන්. නමුත් අර කර්මපත වෙන එකයි සිද්ධ නොවෙනවා ඇත්තේ නේද?
ඔය එතන කරුණු පහ සම්පූර්ණ වෙන එකේ යම් අඩුවක් ඇති. හැබැයි අකුසලයේ කෙරෙනවා. ඔව් ඔව් එහෙම තමයි අපිට ගන්න ඒ වෙන්නේ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. විචිකිච්ඡාව නිසා කරන්න පුළුවන් නේද? මොහෙන් අකුසල් සැකේ නිසා. දැන් අනිත්‍ය කරනවා නම් ද්වේෂය තියෙනවා නම් මෝහය එනවා. ලෝභය තියෙනවා නම් මෝහය එනවා. ඔව් විචිකිච්ඡාව උද්දච්චයේ සිත තමයි අතර මේ මෝහ මූල සිද්දෙකට අයිති වෙන්නෙමනේ. විචිකිච්ඡා සිතයි උද්දච්ච සිතයිනේ මෝහ මූල සිද්දකේ අකුසල් 12 මෝහ මූල සිද්දක. එතකොට ඒ දෙක නිසා ඔබතුමිය කිව්වා වගේ විචිකිච්ඡාව නිසා මේ ප්‍රාණඝාතය වෙන්න පුළුවන්, අදත්තා දාණය වෙන්න පුළුවන්. එහෙම සමා වෙන්න පරුස වචනයේ දේශ මූල සිත් දෙක විතරයි එකට තියෙන්නේ නේ. ඒතර මෝහ සම්බන්ධයක් වෙනවා වගේ නේද කියලා මට හිතෙනවා. ඔබතුමිය මොකද කියේ පරුසංහන්ති කියන එකටද? ඔව් පරුස වචන. පරුස වචන කියන්නේ එතනට තියෙන්නේ ද්වේෂ මූල සිත් දෙක විතරයි. දෙක විතරයි. එතන මෝහ මූල සිත් දෙක නැහැ. පොඩ්ඩක් එතනට යන්න බලන්න. ඒක තියෙන 611 ඡේදය 5. අන්තිම. අනේ හරිය නේද? පරුෂ වචන කීමෙහි උපදනා ද්වේෂ මූල චිත්තයද. කේලාම් කීම කරනවා අකුසල් සිත් 12ෙම පරුෂ වචන කරන ද්වේෂ මූල සිත් දෙක තමයි උපදිනවා කියන එක මෙතන දක්වලා තියෙන්නේ. කොහොමද ඒක විස්තර කරන්න පුළුවන් අපිට? මිස් කෙනෙකුට බනින්න හිතෙන්නෙම ද්වේෂය නිසානේ. එතකොට ලෝභ මූල සිතකින් බනින්නේ නැහැ. මෝහ මූල සිතකින් බනින්නේ නැහැ. ද්වේෂ මූල සිතෙන්මනේ. ද්වේෂය නිසාමනේ තවත් කෙනෙක් එක්ක ගැටෙන්න යන්නේ. වෙනගෙන කෑ ගහගෙන යන්නේ ද්වේෂය නිසාමයි නේද? ඔව් එතකොට දැක්ෂත් බලපාන්නේ නැද්ද කියලා මට හිතුනේ ඒකයි. ඔව් අයි මෝහ මූල සිත් දෙක එතෙන්ට මේ රාග ලෝභ මූල සිත් නම් එන්නේ නැහැ කියන එක පැහැදිලි. මෝහ මූල සිත් වල එන්න අවස්ථාවක් නැද්ද කියන එක තමයි අපි පරුස වචන කීමට අදාළ වෙන්නේ නැද්ද කියන එක තමයි අපිට මේ තහවුරු කරගන්න ඕනේ නේද? ඔව් ඒක තමයි. ඒක පොඩ්ඩක් විතර පැහැදිලි මදි ගතියක් තියෙනවා දැනට නම්. සමහර වෙලාවට මේ උද්දච්චය හිතේ විසිරුණු ගතිය නිසා නම් බැනගන්නේ නැහනේ. විචිකිච්ඡාව නිසා නම් සමහර වෙලාවට කෙනෙක් ගැන සැකයක් ඇති වෙලා ඒක විමර්ශනය කරන්න ගිහලා එතන කෑ ගහ ගන්න පුළුවන්. ඒ වුණත් කොහොම වුණත් මම හිතේ බනින වෙලාවට පහළ වෙන්නේම දේශ මූල සිත් තමයි. විචිකිච්ඡාව කියන එකත් අපිට අපි අර්ථ දක්වනකොට අර බුද්ධ ආදී අට තැන ගැන සැකේනේ ඇති වෙන්න ඕනේ නේද? විචිකිච්ඡාව කියන එක අර්ථ දක්වන්නේ ඒ ආකාරයටනේ. එතකොට මෙතනදී විචිකිච්ඡා ටිකක් අදාළ වෙන්නේ නෑ වගේ පේනවා නේද? බුද්ධ ආදී අටන පිළිබඳ සැකේ කියලා නිතර ගන්නෙම. ඔව්. ඒ විදිහට තමයි අපිට හිතන්න වෙන්නේ. ඔයාලට මොනවද කියන්නේ? ඒ අනික් අකුසල හේතුන් කරන කොටගෙන ද්වේෂ මූල සිත තමයි ප්‍රධාන හේතු වෙන්නේ. ඔක අප්‍රධාන අනිකේව අප්‍රධාන හේතුන් වෙන්න පුළුවන්. ප්‍රධාන හේතු වෙන්නේ ද්වේෂ මූල සිත් දෙක. ඒක ඒ විදිහට ගත්තාම හරියි. අනිත් ටික නම් අපි දාන්නවා මේ මව මැරීම පියා මැරීම ඒ සංඝ ભેදේ ඒවා ඔක්කොම ද්වේෂ මූල සිත් දෙක තමයි ප්‍රත්‍යෝත්පන්න පැත්තට අභිදේයාර්ථ හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට ඒක අනිවාර්යයෙන්ම කර්මපත බවට පත් වෙන නිසා නේද? ඒව කර්මපත බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. එතකොට මේ ටික ඔක්කොම එකට එකතු කරලා කියනවා ද්වේෂ මෝහ මානෙ දිට්ඨිය පත්තනම් කියන්නේ ප්‍රාර්ථනා කිරීම. ප්‍රාර්ථනා කිරීමත් උපනිශ්‍රය වෙලා ප්‍රාණඝාතය අදත්තා දානේ ඒ වගේ අර ඉස්සෙල්ලා කියපු අකුසල් සියල්ලම අකුසල් 18ම කරනවා කියන එක එක 612 පිටුව අපි ඉන්නේ මොන පිටුවේද? 612 ඡේද 1 අවසානයේ. ඡේද 1 අවසානයේම. හරි. පත්තනං යනුවෙන් භවභෝග සම්පත් පිළිබඳව වූ ලෝභ මූල සිත් 8 කියවෙනවා. ඒ කියන්නේ ප්‍රාර්ථනා කිරීමත් දැන් අපිට මේවා ලැබෙන්න අරවා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කිරීමත් මෙතන අකුසලයක් ලෝභ මූල සිත් 8 තමයි මේ ප්‍රාර්ථනා කිරීම ප්‍රත්‍ය වෙලා ප්‍රාණඝාතය කරනවා අදත්තා දානය කරනවා ඒ විදිහට ඉස්සෙල්ලා කතා කරපු අකුසල් 18ම කරනවා
ප්‍රත්‍යෝත්පන්න හැටියට ලැබෙන්න පුළුවන්. ඊට එතකොට පස්සේ එතන මේ ප්‍රාර්ථනය කියනකොට එතන මොකද්ද පරමාර්ථ ධර්මය කියලා අපි විස්තර කරගන්න වෙන්නේ? ලෝභයමයි. ලෝභයමයිනේ. ඔව් ලෝභ මූල සිත් 8නේ දක්වන්නේ අපිට ප්‍රත්‍ය පැත්තේ අභිදේයාත හැටියට දක්වන්නෙම භවභෝග සම්පත් පිළිබඳ ඇති වෙන ලෝභ මූල සිත් 8. එතකොට අතන අපිට ගන්න වෙන්නේ ලෝභයමයි. ඔව් ලෝභයෙන් තමයි නේද? දිව්‍ය ලෝක සැප සම්පත් ලැබේවා, රජ සැප ලැබේවා කියලා පැතුවොත් එහෙම. ඒක තමයි ඒ ඔක්කොමත් ලෝභ සිත් 8 තමයි. ඒක තමයි ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කරනකොට සමහර අපිට අහන්න ලැබෙනවා මේ වගේ ප්‍රාර්ථනාත් දිව්‍ය සැප සම්පත් කෙලවර නිර්වාණය ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරනවානේ. ප්‍රාර්ථනා පැත්තෙන් දිව්‍ය ලෝක සම්පත් ලැබීමත් භවභෝග සම්පත් ලැබීම ඇතුළටම ගන්න පුළුවන්. එතකොට ලෝභ මූල සිත් 8න් එකක් තමයි එන්නේ. අපි දරුවන්ට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවානේ. එතකොට දරුවන් යම් පින්කමක් කරලා ඒකත් ලෝභයම නේද? ඔහු ලෝභයම තමයි. ඉතින් අපි කරන දෙයක් ඇත්තට නේද? ඒක තමයි ඇත්තටම අපි කරන හැම කුසලයකින්ම අවසානයේදී කියන්නේ අපිට නිර්වාණ අවබෝධය සඳහාම උපනිශ්‍රේ වේවා කියන එක තමයි ප්‍රාර්ථනාවක් හැටියට කිව්වත් කියන්න වෙන්නේ. අපිට එහෙම කිව්වන්ට යහපතක් වේවා කියන එක ඒකත් ඒ ආකාරයට ඔබතුමී දරුවන්ට යහපතක් වේවා කියන එක සියලු දරුවන්ටම අනන්ත ප්‍රමාණ කරුණා කරතයි කරන එහෙම වෙනවා නෑ එතන පතන්නෙම තමන්ගේ දරුවන්ට විතරයිනේ. ඒතකොට ලෝභ මූල සිතක්ම වෙන්න ඕනේ. ඒකම තමයි. ඉතින් මේ භව ගමනේ අපි යනකොට නිර්වාණය ප්‍රාර්ථනා කරාම අතුරුඵල මගදී ලැබෙන ඒවා ඔක්කොම ලැබෙයි නේද? ඒවා ප්‍රාර්ථනා නොකරත් ලැබෙනවා. ඊට පස්සේ මේ මාතුඝාතක කම්මයට කියනවා සන්නේ මේක මේ ලස්සනට විස්තර කරනවා. කොහොමද මේක පකතූප නිශ්චය වෙන්නේ කියලා සන්නේ 612 ඡේදය 2. මොනොතන මෙතන බලන්න අනුන් විසින් ඔවුන්ගේ මවුන් මරණු දැක එය කල යුත්තකයි වරදවාගෙන තමන්ගේ මවුන් මරන්නවුන්ගේ මාතෘඝාතක කර්මයට අනුන්ගේ මාතෘඝාතක කර්මය උපනිශ්‍රය වෙනවා. එතන මෙතන ප්‍රත්‍ය වෙන්නේ අනිත් අය කරන මාතෘඝාතක කර්මය උපනිශ්‍රය වෙලා තමන් මාතෘඝාතක කර්මය කරනවා. ඊළඟ අනිත් එක බලන්න ඒකත් වැදගත්. එක් භවයකදී මාතෘඝාතක කර්මය කළ තැනැත්තාට නැවත භවයකදී එය කිරීමට අතීත භවයේ මාතෘඝාතක කර්මය උපනිශ්‍රය වේ. දැන් මෙතන අර පකතූපනිශ්‍රය ප්‍රත්‍යේ ඇත්තටම කියන්නේ භවවලදී කරගෙන ආපු යම් යම් කුසල් හෝ අකුසල් ශ්‍රද්ධාව වගේම අකුසල පැත්ත තමන් පෙර භවයකදී මාතෘඝාතක කර්මය කරා නම් ඒක උපනිශ්‍රය වෙලා නැවතත් භවයකදී ඒ මාතෘඝාතක කර්මයම කරන්න අර පෙර කරපු මාතෘඝාතක කර්මය උපනිශ්‍රය වෙනවා. දැන් මේක තමයි අර පකත උපනිශ්‍රය වෙනස වෙන්නේ ආරම්මන උපනිශ්‍රේ පකත උපනිශ්‍රේ. මේක නිකන් අපිට අර ඒ සංසාරේ ගෙනියන කුසල් හෝ අකුසල් උපනිශ්‍රේ වෙන හැටි මේ භවයේ හෝ ඉදිරියට මේ කුසල් හෝ අකුසල් කරන්න පෙර භවයේදී කරපු කුසල් හෝ අකුසල් ශ්‍රද්ධාව මාතෘඝාතක කර්මයක් කරා නම් ඒක ඒ ආකාරයට තමයි දකින්න වෙන්නේ. ඒ වගේම තමයි නේද දැන් කෙනෙක් ජීවිතේ නැති කරගන්නේ සමහරව කෝච්චියට බෙල්ල තියෙනවා වසවිස පානය කරනවා ගිනි තියාගෙන මැරෙනවා. ඒ ඔක්කොම කරන්නේ අතීත භවයේ තමන් කරපු හුරුව හින්දා කියලා නේද කියන්නේ. මොකද නැත්නම් හුරුවම තමයි මෙතන පකතූපනිශ්‍රය කියලා කියන්නේ. ඒක ආරම්මණය නෙමෙයි පකතූපනිශ්‍රයට තමයි වැටෙන්නේ. ආරම්මන උපනිශ්‍රයට නෙවෙයි. මෙතන තව එකක් කියනවා නැවත නැවක අනකිරීම වශයෙන් මව මරන්නා වූ තැනැත්තාට පළමු අනකිරීම වූ මාතෘඝාතක කර්මය පසු අනකිරීම වූ මාතෘඝාතක කර්මයට උපනිශ්‍රය වේ. දෙපහරකින් මැරෙන්නා වූ
මවට පළමු පහර දීම මාතෘඝාතක කර්මයේ දෙවන පහර දීම වූ මාතෘඝාතක කර්මයට උපනිශ්‍රය වේ. බලන්න මේවා ඒ කියන්නේ දෙසරකින් පහර දෙනකොට ඉස්සෙල්ලා දීපු පහර දෙවනි පහරට උපනිශ්‍රය වෙනවා. මේ ආකාරයට විස්තර කරලා තියෙනවා මේ සන්නේ මේ කොහොමද මේ අකුසල් කරන්න අර පෙර කරපු අකුසල් ද්වේෂය මෝහය මානය දිට්ඨිය ප්‍රාර්ථනා ඒ වගේම මේ වගේ මාතුඝාතක කර්ම පීතුඝාතක කර්ම උපනිශ්‍රය වෙන ආකාරය ඊළඟට අපිට පුළුවන් හතරවෙනි වාරයට යන්න අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිශ්‍රය ප්‍රත්‍යේන ප්‍රත්‍යයෝ මෙතනදී ආරම්මන උපනිශ්‍රය අනන්තර උපනිශ්‍රය පකත උපනිශ්‍රය තුනම යෙදෙනවා ආරම්මන උපනිශ්‍රයයි අනන්තර උපනිශ්‍රයයි ඉස්සෙල්ලා ආකාරයටම ආරම්මන ප්‍රත්‍යයයි අනන්තර ප්‍රත්‍යයයි ආකාරෙමයි මෙතන දක්වලා තියෙන්නේ සම්නේ නම් විස්තර කරලා නැහැ මම අනුරාධපුර පොතේ කෙටියෙන් කියන්න රාගය ගරු කොට ආස්වාදනය කරයි අභිනන්දනය කරයි ගරුන් කත්තා අස්සාදේති අභිනන්දති තං ගරුන් කත්තා රාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති මේවා අපි කතා කරන්නේ පොඩ්ඩක් පිටුව කියලා. පිටුව මගේ පිටුව නම් 90 මං හිතන්නේ ඒක හරියයිද මන්ද නෑ මේකේ අනුරාධපුර පොතේ ගොඩාක් දක්වලා තියෙනවා ඒකයි මට කියන්න ඕනි තිබුණේ අපි ප්‍රාණඝාතයෙන් උදුන් දෙය දැම්ම ඒ ටික වගේම ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටි මවමැරීම් පියාමැරීම් බුදුන්ගේ ලේසල වීම ඒ ඔක්කොම දීර්ඝව විස්තර කරලා තියෙනවා. දැන් ඇත්තටම අපි හතරවෙනි වාරයේ තමයි ඉස්සෙල්ලා කතා කරේ හතරවෙනි වාරයේ අවසානයේදී අනුරාධපුර පොතේ ගොඩාක් විස්තර කරනවා අනුවාර කීපයක්ම යටතේ. දැන් අපිට පස්වෙනි වාරයට යන්න පුළුවන් අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. මෙතනදී යෙදෙන්නේ පකතූපනිශ්‍රය පමණයි. එතකොට සන්නේ විස්තර කරන්නේ 600 අපි සන්නේ ගන්න පුළුවන් වෙයිද 612 පිටුව ඡේදය 3 හරි මෙතන කියන්නේ මේ ආකාරයට පානං හන්ත්වා තස්ස පටිඝාතාය දානං දේති ඒ කියන්නේ ප්‍රාණය නසා ඒ පව නැසීම පිණිස දන් දේ යනුයි ප්‍රාණඝාතයක් කරලා ඒ ප්‍රාණය නැසීම පිණිස දන් දෙනවා. දැන් ඒ වගේ අපිට සමාජي ගොඩක් දකින්න පුළුවන්නේ. ඔව් ඒ සතුන් මරපු කට්ටිය පස්සේ පින්කම් කරනවා ඒ පව නසන්න කියලා. එතකොට මේක වැටෙන්නේ අකුසලයෙන් කුසලයක් කරන තැනට පකතූප නිශ්චය යටතේ තමයි වැටෙන්නේ. ප්‍රාණඝාතය පෙර කරලා ඒ ගොඩක් කල් කරලා ඒ කරපු පව නැසීම සඳහා දන් දෙනවා. මේක විතරයි සන්නේ විස්තර කරන්නේ ඇත්තටම අනුරාධපුර පොතේ මේක දීර්ඝ විස්තර කරනවා. අනුරාධපුර පොතේ පිටු 98 හරිනේ. රාගය නිසා දන් දෙනවා, සිල් ගන්නවා, පෙහෙවස් රකින්නවා, ධාන උපදවනවා. දැන් මේ ටික බලන්න ධාන උපදවයි, විදර්ශනා උපදවයි, මාර්ගය උපදවයි, අභිඥා උපදවයි, සමාපatti උපදවයි. ඒ කියන්නේ රාගය මුල් කරගෙන රාගය නිසා මාර්ගය උපදවනවා, විදර්ශනා කරනවා, අභිඥා උපදවයි, සමාපatti උපදවයි. දැන් මේක කොහොමද විස්තර කරන්න පුළුවන් අපිට? අකුසලයෙන් බලවත් කුසල් කරනවා, මාර්ගය පවා උපදවනවා, අභිඥා උපදවනවා, ධාන උපදවනවා, විවදක් කරනවා. අර විලක්කතිස්ස වැද්දවත් ගන්න පුළුවන් නේද උතෙන්ට? ඔබතුමිය කියන්නේ කතාව කීපයක් ගන්න පුළුවන්. මේ දෙව්දත් තෙරුන් ගන්න පුළුවන්. නන්ද කුමාරයා ගන්න පුළුවන්. ඔබතුමිය කියපු කතාව කියන්නේ? ඒ විලක්කතිස්ස වැද්දා අර මේ සත්තු මරන්න කැලේට ගිය වෙලාවේ වතුර තිබහ ඇදිලා ගියානේ අර එක ආරාමයකට වතුර බොන්න. ගියාම ඒ කල 10ක්ද 12ක්ද තියුණා එකකවත් වතුර නැහැ කියලා අන්තිමට කෑ ගහන්න ගත්තානේ. කෑ ගහන්න ගත්තා මෙච්චර මේ වික්ෂුන් වහන්සේලා ඉන්නවා වතුර ටිකක්වත් නැහැ කියලා. පස්සේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අතට වැක්කිරුවානේ. කල ඔක්කොගේම වතුර ඉවර වෙනකම් වැක්කිරුවා. ඒ වුණාට එයාගේ පිපාසය සම්සි දුන්නේ නැහැ. ඒගම ස්වාමීන් වහන්සේ කෝ ඔය පිපාසය මෙහෙ එකක් නෙවෙයි
ඔබ තියෙන්නේ මේ අපායට යන පිපාසය තමයි කියලා. එතකොට ඊට පස්සේ ආයේ හාමුදුරුවන් ළඟ මහාන වෙලා පස්සේ ධාන වඩලා ධාන උපදවා කියලා නේද සඳහන් වෙලා තියෙන්නේ. එතකොට එතන අර කරපු අකුසල් තමයි යාට ඔක්කොම කුසලයට හේතු උනේ. නන්ද කුමාරයාගේ කතාවත් අර දිව්‍ය ලෝකේ යන්න කියන ආශාව නිසා මහාන වෙලා මාර්ගඵල ලැබපු එකත් එතෙන් මෙතෙන්ට ගන්න පුළුවන් නේද? ඒකත් විස්තර කරන්න පුළුවන්ද ඔව් අර දිව්‍යාංගනාවක් ලබා ගන්නනේ මේ නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙට එක්කගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ මේ වගේ දිව්‍යාංගනාවක් දෙනවා මේ විදිහට භාවනා කරන්න කියලා. පස්සේ අන්තිමට අර කිව්වනේ අර හේනේ දෑවිලා ගිය වැඳිරියක් වගේ තමයි මේ දිව්‍යාංගනාව දැක්කහම මේ කවුද නන්ද කුමාරයාගේ ඒ කුමාරිය ගැන කිව්වේ වෙලාවේ ඒ විදිහටයි. පස්සේ ඒක උපනිෂේ කළා. ඔව් උපනිෂේ වෙලා මේ මාර්ගඵල නිවන අවබෝධ කරගත්තා. අන්න හරි. එතකොට මේ අකුසලය නිසා මාර්ගඵල දක්වා අභිඥා දක්වා සමාපatti දක්වා ධානය ඉපදීම දක්වා යන්න පුළුවන් කියන එක අපිට මේ සූත්‍ර කතා වලින් බුද්ධ චරිතේ කතා වලින් පැහැදිලි වෙනවානේ. ඒ වගේම තමයි ද්වේෂය, මෝහය, ditthිය, ප්‍රාර්ථනාව, මානය කියන නිසාම මේ සියල්ලම දන් දෙන්න, සිල් රකින්න, පෙහෙවස් රකින්න, ධානය උපදවන්න, ඒ මාර්ගඵල උපදවන්න පුළුවන්. මාර්ග උපදවීම හැර ද්වේෂය, මෝහය, ditthිය, ප්‍රාර්ථනාව, මානය කියන එකට අර උඩ කියපු මාර්ග උපදවීම නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. දන් දෙයි, සිල් රකී, පෙහෙවස් රකී, ධානය උපදවයි, විදර්ශනා උපදවයි, අභිඥා උපදවයි, සමාපatti උපදවයි. සමාපත්තියට ධාන සමාපatti වෙන්න ඕන. ද්වේෂය, මෝහය, ditthිය, ප්‍රාර්ථනය, මානය නිසා මාර්ගය අර අනිත් කුසල් ඔක්කොම කරන ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ රාග, ද්වේෂ, මෝහ, ditthි, ප්‍රාර්ථනා ශ්‍රද්ධාවට, සීලයට, සුතයට, ත්‍යාගයට, ප්‍රඥාවට ප්‍රත්‍යෝත්පන්න වෙන ප්‍රත්‍ය වෙන ආකාරය. රාගය ප්‍රත්‍ය වෙලා ශ්‍රද්ධාව ඇති වෙනවා. රාගය ප්‍රත්‍ය වෙලා සීලය, සුතය ඒ ආකාරයට ඒ කියන්නේ බලවත් කැමැත්තෙන් රාගය උපදිලා මේ ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කරනවා. ඊළඟට සම්නේ විස්තර කරලා තියෙනවා මේක පොත ගන්න ඕනේ. ප්‍රාණඝාත කොට එයින් මිදීමට දන් දෙයි. ඔය අර අපි ඉස්සෙල්ලා කියපු ඔක්කොම සිල් රකී, පේවස් රකී, සමාපatti උපදවයි. මෙතනත් මාර්ගයේ හැර මේ කොටස විස්තර කරනවා සම්නේ. ඒ කොටස පමණයි සම්නේ අතර විස්තර කරන්නේ. මේ අනුරාධපුර පොතේ තරම් දීර්ඝ විස්තරයක් සම්නේ එතනදී දක්වන්නේ නැහැ. ඒ විදියටම අනුරාධපුර පොතේ තවත් බොහෝ විස්තර කරනවා. සොරකම් කොට මුසා බැන, ඒ කියන්නේ බොරු කියලා නියම්ගම් කොල්ල කාලා එයින් මිදීමට දන් දෙනවා, සිල් රකින්නවා, ඒ ආකාරයට කරනවා. එතකොට ඒකත් අකුසලය පකතූපනිශ්‍රය වෙලා කුසල් කරනවා, දන් දීම, සිල් රැකීම ඒ ආකාරයට. ඊළඟට මව මරා එයින් මිදීමට දන් දෙයි, සිල් රකී, පෙහෙවස් රකී කියන තුන විතරයි මෙතන දක්වන්නේ. මෙතන නෑ ධානය උපදවයි, මාර්ග උපදවයි කියන ආකාරයට. ඒ වගේම තමයි පියා මරා, රහතුන් මරා, බුදුන්ගේ ඇඟින් ලේසලවා සංඝ ભેදය කොට එයින් මිදීමට දන් දෙයි, සිල් රකී, පෙහෙවස් සමාදන් වේ. දැන් මේ ටික තමයි අකුසලය පකතූපනිශ්‍රය වෙලා කුසල් කිරීම යටතේ විස්තර කරන්නේ. එතකොට ප්‍රියන්ති මේ එතන මේ කියලාම තියෙනවනේ පංචානන්තරීය කර්මයක් කරපු කෙනෙකුට ඒ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවත් ධ්‍යාන උපදවන්නවත් බෑ කියලා. එතන ඒක තමයි විතර වෙනවා ඇත්තේ නේද? එතනින්ද තමයි මේ තුන විතරයි දක්වන්නේ. දන් දෙයි, සිල් රකී, පෙහෙවස් රකී. ධ්‍යාන, ඵල සමාපatti, මාර්ග ඒ කිසිම දෙයක් නැහැ. අජාසත් රජුගේ ගැන කතා කරන්නේ. අජාසත් රජු බිම්බිසාර මරලා ඊට පස්සේ බුද්ධ ශාසනයට බොහෝ වැඩ කරේ. ඔව් ඒක තමයි. ඒ අජාසත් රජුරෝ දේවදත්ත තෙරණුවන්ගේ මේ ඒ ආශ්‍රය නිසා එකක් රාගෙන් ඉස්සෙල්ලා පියා මැරුවා. ඊළඟට මේ පව්
මිදීමට මේ පවෙන් මිදීමට ගොඩාක් පින්කම් කරා. දන් දුන්නා සිල් ඊට පස්සේ බුද්ධ ආගම දියුණු කරන්න ගොඩාක් දේවල් කරා. සංගායනාවටත් ප්‍රත්‍යක්ෂ ලැබුවා. ඉතින් අන්න ඒකත් අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තවත් අපිට කතා කරන්න තියනවාද නැත්නම් අපිට 6 වෙනි කොටසට යන්න පුළුවන්ද? 6 වෙනි කොටසට යමු නේද මිස්? ඔව්. එතකොට 6 වෙනි කොටසේ තියෙන්නේ අකුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස. මෙතන තියෙන්නේ අනන්තර උපනිශ්‍රයයි පකත උපනිශ්‍රයයි පමණයි. ආරම්මණු උපනිශ්‍රය නෑ. මොකද අකුසල ධර්මයකින් අව්‍යාකත ධර්මයක් අරමුණු වෙන්නේ කරන්නේ නැති නිසා. එතකොට අනන්තර උපනිශ්‍රයයි පකත උපනිශ්‍රයයි සම්නේ විස්තර කර අනන්තර උපනිශ්‍රය සම්නේ විස්තර කරන්නේ නෑ අනුරාධපුර පොතේ. එක වාරයකින් විස්තර එක අනුවාරයකින් විස්තර කරනවා. ඒක මම නිකන් කියන්නම්. ඉස්සෙල්ලා විස්තර කරපු එකමයි. අකුසල් ජවනය සදාරම්මණයට උපනිශ්‍රේ ප්‍රතිශක්තියෙන් මේ කියන්නේ චිත්ත වීතියේ අවසාන ජවන් සිත් පිළේ අවසාන ජවනය තදාලම්මන සිතට අනන්තර උපනිශ්‍රේ ශක්තියෙන් ප්‍රතිශක්තියෙන් උපකාරී කිරීම තමයි එතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි පකතූපනිශ්‍රයට ආවොත් පකතූපනිශ්‍රය සම්නේ විස්තර කරලා තියෙනවා. ලොකු විස්තරයක් සම්නේ නැහැ. සම්නේ විස්තර තියෙන්නේ මේ ආකාරයට අකුසල් සිත් 12 චෛතසික සත්‍තිස්ස යන ප්‍රත්‍ය ධර්මයේ ලැබේ. ඊළඟට අප්‍රත්‍යෝත්පන්න පැත්තට විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38 යන ප්‍රත්‍යෝත්පන්නෝ ලැබේ. එච්චරයි කියලා තියෙන්නේ. ඒකේ විස්තරය අපි බැලුවොත් අනුරාධපුර පොතෙන් මේ ආකාරයට විස්තර කරන්නේ. රාගයේ උපනිශ්‍රය කොට තමා තවයි හාත්පසින් තවයි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරා වගේම සෙවීම මුල් කොට ඇතිවන දුක් විඳී. රාගයේ උපනිශ්‍රය කළා තමා තවයි හාත්පසින් තවයි සෙවීම මුල් කොට ඇතිවන දුක් විඳී. ඉතින් ඒ වගේම දෝෂය, මෝහය, මානය, දිට්ඨි, ප්‍රාර්ථනා මේවා උපනිශ්‍රය කොට තමා තවයි හාත්පසින් තවයි ඒ ආකාරයටම විපාක සිත් මේවයි උපදින්නේ. තමා තවයි හාත්පසින් තවයි කියන්නේ කාය විඥාන දුක්ඛ සහගත කාය විඥාන සිත. ඊළඟට රාග, දේශ, මෝහ, මාන, දිට්ඨි, ප්‍රාර්ථනා කායික සැපයට ඉතින් කායික දුක්ඛයට දැන් කායික සැපයට සහ කායික දුක්ඛයට ඵල සමවත්තට බලවත් උපකාර කෙලේ. දැන් ප්‍රාර්ථනා රාගය ඵල සමාපත්තියට උපකාර කරන ආකාරය මෙතනින් පෙන්නනවා. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ කැමැත්ත නිසාම රාග මූලික ලෝභ සිත් නිසාම මේ ඵල සමවත්තට සමවදින්න පුළුවන්. මේක ධානඵල සමාපත්තිය වෙන්න ඕනනේ. ඊළඟට අකුසල කර්මය විපාකයට බලවත් උපකාර කෙරේ. අකුසල් සිතේ චේතනාව විපාකයට බලවත් උපකාර කෙරෙන ආකාරය එතන දක්වන්නේ. ඊළඟට 7 වෙනි වාරයට ගියොත් අව්‍යාකතස්ස ධම්මස්ස සම්නේ බොහොම කෙටියෙන් විස්තර කරන්නේ මම මේක කියවන්නම් ගන්න තරම් මේ ගොඩක් විස්තරයක් නැහැ. විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38 යන ප්‍රත්‍ය ධර්මයේ ලැබේ. ප්‍රත්‍යෝත්පන්න හැටියට ඒ ධර්මයෝම ලැබේ. එතකොට සම්නේ කියන්නේ අව්‍යාකත ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි ප්‍රත්‍යෝත්පන්න පැත්තේ විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි. මේක අනුරාධපුර පොතේ විස්තර කරනවා. අනුරාධපුර පොතේ තමයි විස්තරය දෙන්නේ කොහොමද කියන එක මේ විපාක සිත් ක්‍රියා සිත් නැවතත් විපාක සිත් ක්‍රියා සිත් වලට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කියන එක. ඒතර කායික සැපය ඍතුයෙන් භෝජනයෙන් සේනාසනයෙන් ලැබෙන කායික සැපය කායික සැපයට කායික දුකට ඵල සමාපත්තියට බලවත් උපකාර වේ. ඒ වගේම කායික දුක කායික සැපයට කායික දුකට ඵල සමවතට බලවත් උපකාර වේ. ඊළඟ ශීත උෂ්ණ ඍතුව අර ඉස්සෙල්ලා කියපු සැපයට දුකට ඵල සමවතට උපකාර වෙනවා. භෝජනය ඒ ආකාරයට සේනාසනය ඒ ආකාරයට උපකාර වෙනවා.
මේ ඔක්කොම ඉන්නේ අව්‍යාකත ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්සි කියලා. ඊළඟට රහත්තුන්ට කායික දුක්, ඍතුව, භෝජනයේ, සේනාසනය, නූපන් ක්‍රියා සමාපatti උපදවයි. උපන් ක්‍රියා සමාපatti වලට සමවදයි. සංස්කාර විදර්ශනා කරයි. මේ ආකාරයට තමයි විස්තර කරලා තියෙන්නේ. හොඳයි සර් අපිට ඇහෙනවා. ඊළඟ වාරයේ තියෙන්නේ අව්‍යාකෘත ධර්මයක් කොහොමද කුසල ධර්මයට උපනිෂ්ඨේ වෙන්නේ කියන කාරණය. මේක 8 වෙනි වාරය. අපි වාර 9කින් යන්නේ. එතකොට අව්‍යාකත වල අව්‍යාකතෙන් අව්‍යාකතේ වීම අපි කතා කරා. දැන් අව්‍යාකතෙන් කුසල ධර්මයකට උපනිෂ්ඨේ වෙන ආකාරය මේක අනුරාධපුර පොතේ පෙන්눔 කරනවා. අව්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සේ පච්චය. ඒතර මෙතන ආරම්භන උපනිස්සේ, අනන්තර උපනිස්සේ, බකතු උපනිස්සේ කියන ඒ වාර තුනෙන්ම විග්‍රහ කරනවා. ඒතර ආරම්භන උපනිස්සය හරියටම ආරම්භන අධිපති ආරම්භනාධිපති ස්වභාවයමයි. එතකොට සෙක්ඛා පලං සේක්ෂයන් ඵලසිත ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒක අපි ආරම්භනාධිපති ප්‍රත්‍යේත ඔය ආකාරයෙන්ම දැක්කා. එතකොට නිබ්බාණං නිර්වාණය ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කරන ස්වභාවය. එතකොට නිර්වාණය කියන්නේ අව්‍යාකෘත ධර්මය ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට කුසල ධර්මයක්. එතකොට මේ සේක්ෂයන් තමයි මේ කාරණේ කරන්නේ. පළවෙනි එකේදී සේක්ෂයන් ඒගොල්ලන්ගේම ඵලසිත ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට නිර්වාණය ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කිරීම දෙවෙනි වාරයේදී පෙන්නනවා. ඊළඟට නිබ්බාණං ගෝත්‍ර භූස්ස රෝදනස්ස මග්ගස්ස උපනිස්සේ පච්චේන පච්චය. එතකොට නිර්වාණය අරමුණු කරනවා ගෝත්‍ර භූසිත විසින්. එතකොට ගරු කොට අරමුණු කරනවා නිර්වාණය ගෝත්‍ර භූසිත, වෝදානසිත, මාර්ගසිත. ඒ උපනිස්සේ ස්වභාවය එතන පැහැදිලි කරනවා. මේක හරියටම ආරම්භනාධිපති ස්වභාවයමයි. ඒක මං හිතන්නේ අපි නැවත කතා කරන්න අවශ්‍යද ජයන්ත මහත්මයා? ඒක පැහැදිලිනේ. ඊළඟ එකට අනන්ත රූපනිස්සේ. අනන්ත රූපනිස්සේ දෙන්නේ අපි චිත්ත වීතිය විදියට යනවා ආවර්ජනා සිතට. අපි මනෝද්වාරා වර්ජන සිතට පස්සේ කුසල ජවන් උපදිනවා. මේ තියෙන්නේ චිත්ත වීතියේ මනෝද්වාරා වර්ජන සිතට, මනෝද්වාරා වර්ජන සිතට පස්සේ ඒ උපදින කුසල ජවන් පිළිබඳව තමයි එතන පැහැදිලි කරන්නේ. අනන්තරව ඒ පත්‍ය ශක්තිය ලබා ගන්න ආකාරය. ඊට පස්සේ පකත උපනිස්සයට ගියොත් පකත උපනිස්සේ ඊටාම දීර්ඝයි. මෙතන කියනවා කායික සුඛං උපනිස්සාය. කායික සුඛය උපනිශ්‍රේ කොට දාන දෙනවා. කායික සුඛය දන් දෙනවා. සීලං සමාදේති සීල් සමාදන් වෙනවා. උපෝසත කම්මං කරෝති ධානං උප්පාදේති විපස්සනං උප්පාදේති මග්ගං උප්පාදේති අභිඤ්ඤා උප්පාදේති සමාපත්තිං උප්පාදි. එතකොට කායික සුඛය හේතු කොටගෙන උපනිශ්‍රේ කරගෙන අර කාරණා ඒ දානං දේති සීලං සමාධි. ඒ කියන්නේ දන් දීම, සිල් රැකීම, ඒ කර්ම, ඒ කුසල කර්ම කරන ආකාරය තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට කායික දුක්ඛං උපනිස්සාය. ඒ වගේම තියෙනවා කායික දුක්ඛ උපනිශ්‍රේ හේතු කොට දානං දේති සීලං සමාදේති උපෝසත කම්මං කරෝති ධානං උප්පාදේති. ඒ කාරණේම ඒ කුසල කර්ම කුසලයක් ලැබෙනවා. කුසලයක් කායික දුක්ඛං කායික සුඛං උපනිස්සායක් වෙනවා. කායික දුක්ඛං උපනිස්සාය. ඒක අපිට ප්‍රායෝගිකව දකින්න ස්වභාවය තමයි පේන්නේ. ඒක විස්තර කරන්න පුළුවන්ද? එතකොට ඒක පොඩ්ඩක් කරගන්නද?
කායික සුඛය කායික සුඛං උපනිශ්‍රය උපනිස්සාය. ඔව් මෙතන කොහොමද ඒක ප්‍රායෝගිකව දකින්නේ? ඒ කාරණේ යම් කෙනෙකුට හිතන්න පුළුවන්ද? අව්‍යාකෘතෙන් කුසලය. අව්‍යාකෘත ප්‍රත්‍යකොට කුසලයක් උපදිනවා. මහත්මයෙක් කතා කරන්න පුළුවන්ද ඒකට? සර් ඒ කියන්නේ ලෙඩ රෝග වලින් තොරව නිරෝගීව ඉන්නකොට එතකොට අර සුඛ සහගත සිතක් නැති වෙන කාය විඥානි වගේ ඒ වගේ වෙලාවට දෙනවා කියන එකද? මම මේකට අටකතාවෙන් කාරණයක් ගේන්න අටකතාවේ කාරණයක් කරන්න මේ පංචපකරණ අටකතාවේ මේ කාරණේ තිබුණා. මම එදා යන්න මාත්‍යා ඒක කොහොමද අපි දකින්නේ? ඒක තමයි සේක ටිකක් හිතන්න ඕන තරක් කියලා තමයි මතු කරන්න උත්සාහ කරේ. ඒ කියන්නේ දැන් කායික සුඛය කියන එකක් විඳපු කෙනෙක් තමයි ඒක හේතු කරගෙන ඒක උපනිශ්‍රය කරගෙන තමයි මේ දාණය දෙනවා කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේ විදිහේ සමහරට හිතන්න පුළුවන් මේ විදිහේ කායික සුඛයක් අපි ලැබුවේ කලින් කරලා තියෙන පින් නිසා කියලා උනන්දුවක් ඇති වෙලා දානයක් දෙනවා වගේ දේවල් කරනවාද කියලා තමයි මට හිතුනේ. එහෙම වෙන්නත් පුළුවන්ද කියලා. කායික දුක කියන නම් මහන්සි වෙලා වැඩ කළා සල්ලි කො කරගෙන දානයක් දෙන එක ඒ වගේ කියලා එකක්. ඔව් සල්ලි දාන දෙන්න සල්ලි නෑ මහන්සි වෙලා වැඩ කළා සල්ලි කො කරනවා. ඔව්. කළා දාන. ඔව්. එතකොට දානේ දීවට අපි දානයේට බඩු රැස් කිරීමට මුදල් රැස් කිරීමට ලබන ඒ දුක්ඛ කාර්යය දන් දීමට ඒ කුසලයේ රැස් කිරීමට හේතු වෙන ස්වභාවය. එතකොට කායික සුඛං උපනිස්සාය. ඔව්. එතකොට මේ කාරණේ අපි දකින්න වෙනවා. ඒ කියන්නේ අපේ සැප පහසුකම ලැබීම කියන කාරණය අපිට ඒක අපිට හොඳටම පැහැදිලිනේ. අපි ඉන්නවා නම් යම්කිසි ප්‍රදේශයක අපිට සැප පහසුව ලැබීම නිසා අපි දන් දීමට පෙළඹෙනවා. සිල් සමාදන් වලට පෙළඹෙනවා. එතකොට කායික දුක්ඛං කිව්වහම අපිට ලැබුණු කායික දුක්ඛය හේතු කොටගෙන අපි එකක් ඒකෙන් බේරීම සඳහා නැවත අඩුගානේ වෙන කාලයක හොඳ සැපයක් බලාපොරොත්තු වෙන දන් දෙනවා සිල් සමාදන් වෙනවා උපෝසත කම්ම ඒ කාරණේ ඔක්කොම සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි වෙන අදහසක් තියනවද මහත්මයෙකුට? එකම කාරණේ කායික සුඛං උපනිස්සාය දන් දේති කායික දුක්ඛං උපනිස්සාය දන් දේති. පුජ්‍යලෝ දෙන්නෙක් ගැන දකින්න වෙනවා. සාර කොසල් මහරජතුමා මේ අසදෘස මහා දාන දෙනකොට කායික සුඛය ඇතුව ඒක ගැලපෙන්නේ නැද්ද සර්? ඊළඟ ප්‍රතිපහසුකම් තිබීම හේතුවෙන් දන් දුන්නායි කියන ඒ කාරණේද මහත්මිය කියන්නේ යන්නේ? එහෙමයි සර් මේ එයා හැම සැපයක්ම තියෙනවා එයා ගාව. එයා අසදෘස දාන දෙන්නේ අනිත් අයට වඩා ඉහළින් ඉන්න. එතන කුසල් මහ රජුරෝ දන් දුන්නේ නම් අර ගම්වැසියන් දන් දෙනවට වැඩිය ඉහෙලින් දන් දෙන්න ඕනේ හින්දානේ අන්තිමට දානි දීලා පෙරදිලා මල්ලිකා විසුණු වහන්සේගේ උපදෙස් අරගෙනනේ අසදුස මහ දානම පින්කම කළේ නේද? ඒ මානේ පෙරදරි එතන මානෙට නේද? මානේ පෙරදරි කරගෙන. එතකොට මේක ඉච්ඡර දුර යන්නේ නැතුව අපිට බැයිද අපිව දැකලා අපිට මේ කාරණේට උදාහරණයක් ගෙන්න. ධානං උපජ්ජති. මధుරු කකා ඉන්න දැනක ධානය උපදින්න එකයි මේ ඒ පරිසරේ නැති වුණාම අපිට ධානය උපදවා ගන්න භාවනා කරන පහසුකම්. කායික සැප
කායික සුවය හේතු කොටගෙන අපි ධ්‍යාන සම්පත්තියකට ධ්‍යාන භාවනාවට යන ස්වභාවය. එතකොට ඇයි කායික දුක්ඛං එතකොට උපනිස්සාය? ඒ කර්මිකයේ හිතන්න පුළුවන්. අපේ මේ ප්‍රශ්නේ දුක නම් මේ ඒ දුක නැති කරගන්න ඉතින්. දුක් විඳ මෙන්න මෙහෙම තියෙනවා පංචපකරණ අට කතාවේ මේ කායික දුක සුඛ කොහොමද මේ කාරණයට එන්නේ කියන මහත්මිය ළඟ තියෙනවද පංචපකරණ අට කතාව? පිටු අංක 156. සර් මට මෙහෙමත් හිතුණා. අපි ගෙදර හදන්නේ ඔක්කොම ඕඩර් කරනවා. ඔක්කොම ලේසියට. කායික සුඛේ. දැන් ගොඩක් වෙයි දන් දෙන ක්‍රම තියෙන්නේ. ඒක අපිට කායික සුඛය වගේ සලකන්න බැයිද? දැන් මේක කුසලයට කොහොමද හේතු වෙන්නේ කියලා තමයි කියන්නේ. සර් මට හිතන විදිහට මම කියන්නේ මේ දැන් අර එක උපාසිකාවක් මට ඒක නම නම් මතක නෑ අර භික්ෂුන් වහන්සේලා වස්වත්සා වැඩ ඉන්නකොට දහවල් ගිහිල්ලා ගෙඩිය ගැහුවාම එක එක පළාත් වලින් භික්ෂුන් වහන්සේලා එනම දැකලා ඒ ගමන කිව්වා ඇයි මේ විරසකයක් වෙලාද මෙහෙම එන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට මං කෙටියෙන් කියන්නම් ඒ මටත් බැරිද ඔය මේ භාවනාව කමටහන වඩන්න පුළුවන්ද කියලා ඇහුවානේ. ඊට පස්සේ එයාට කමටහන් දුන්නාම එයා අර භික්ෂුන් වහන්සේලාට ඉස්සෙල්ලා මාර්ගඵල උපදවා ගත්තා. පස්සේ එයා බැලුවා මේ භික්ෂුන් වහන්සේලා ඇයි මේ මාර්ගඵල උපදවා ගන්න නැත්තේ කියලා. එතකොට දැක්කා ප්‍රත්‍යපාසුකම් හරියට නෑ. ඒ අවස්ථාවවල අර කායික සැපයක් එහෙම නැති නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. එක එක භික්ෂුන් වහන්සේලා හිතෙන විදිහට දානි සකස් කරලා ගෙනහිල්ලා පූජා කළා. ඊට පස්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලා මේ ධ්‍යාන මාර්ගඵල උපදවා ගත්තේ. අන්න ඒක ගන්න පුළුවන් නේද? එතකොට අර ඒගොල්ලන්ට කායික මත්නි 156 වෙනි පිටුව 156 වෙනි පිටුව ඒක නෙමෙයි පොතේ යමකේ තියෙන පොත. පංචපකරණ අට කතාව. දෙක. ඔබතුමයි ගත්තේ කාරි පංචපකරණ අට කතා දෙක. හරිද? ඔව්. මේකේ 156 මුල කොටස තියෙන යමකය අන්න හරි. එතන හරි. මෙතනින් තමයි පටන් ගන්නෙ. මේ පිටුවෙම තියෙන්නේ මේ කායික සැපය මේ කාරණෙන් කොහොමද මේ කාරණේ එන්නේ කියලා. මේකේ මං යන්නම් හරි මහත්මයක. හරි. ඒකේ ඡේදයේ මැදට වගේ යන්න පුළුවන් නම් මැද හරිය. ඔව් මේකේ මැද හරියට ගියොත් එහෙම අන්න ඔව් මෙතන විස්තර කරන්නේ ඉතු තා පොඩ්ඩක් යන්නකො පාරට. මෙතන විස්තර කරනවා ඉතු සප්පාය ඵල සමාපත්තියට සුවයකි. ඔන්න විස්තර කරන එතනින් තමයි පටන් ගනිමු. ඉතුව උතු සප්පාය ඵල සමාපත්තියට සුවයකි. අසප්පාය දුකකි. ඉතු අසප්පාය හෝ අභිභවනය කොට සමාපත්තියෙන් උපන් රූප වශයෙන් උපන් සැප අනුභව කරනු කැමැත්තාට අසප්පායද ඉතු ඵල සම්පත්තියට පච්චේ වේ. දැන් කියන කාරණේ අසප්පාය ඉතුවත් එයාට ඵල සමාපත්තියට පච්චේ වෙන ආකාරය කියනවා. ඊළඟට කියනවා භෝජනය සේනාසන වලටද භෝජනය සේනාසන වලද මේ ණයම වේ. කායික සුඛං ආදිය තනිව එකට දක්වන ලදී. යට කියන ලද නයින්ම මේ පච්චේ භාවයේ දත යුතු. දැන් කියනවා ඵල සමාපatti කායිකස්ස දුක්ඛස්ස ඵල සමාපත්තියෙන් නැගිට අනුභව කරයි. ඵල සමාපatti කායිකස්ස දුක්ඛස්ස ඵල සමාපත්තියෙන් නැගිට අනුභව කරයි. කායිකං සුඛං උපනිස්සාය දානං ආදීෙහි මේ සැපය නොපිරිහින්නේ යයි පැමිණි තැනැත්තාට හෝ නොපැමිණි අයට පැමිණීම වශයෙන් අනාගතේ මෙබඳු සැපයට පැමිණෙන්නේ යයි දුක්ඛේහිද
ඔහු මේ දුක පිරිහෙන්නේ පරිහානිය වශයෙන් හෝ අනාගතයේහි මෙබඳු දුකක් නොපැමිණින්නේ වායි ඉපදීම වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් සැප දුක්වල උපනිස්සේ භාවය දත යුතුයි. ඒ කියන්නේ අපි දුක් විඳලා දන් දීලා අහෝ දුකක් මේම දුකක් නොපැමිණේවායි කියලා ප්‍රාර්ථනා කරන ස්වභාවය. මෙන්න මේ විදිහට එතන විස්තර කරනවා. ඒ කියන ආකාරයත් ඒතරම් පැහැදිලි නැහැ කියලා මට හිතෙන්නේ. එතන අන්තිම තියෙනවා නැවත කායිකං සුඛං ආදීෙහි පොඩ්ඩක් ගියොත් මෙසේ සාදු යහපත ඊළඟ පිටුවට යහපතය පින්වත් මුගලන් හිමියනි ඒ බුදුන් සරණාගමනේ වේ සැපයට පැමිණියද මා සම්බුදු හිමි ඒ බඳු දුක දැන දහම් දෙසයි දුකට පැමිණියහුට සද්ධාව උපදී සැප දුකෙහි සංයෝග වියෝගයට සීලාදිය සම්පූර්ණ කරන්නේය. එහෙයින් සැප දුක් සද්ධාදීන්ගේ උපනිශ්‍රේ භාවයෙන් දක්වන ලදී. ඔන්න ඔය විදිහට තමයි කියන්නේ ඊතු ආදිය සුදුසු පරිදි යෙදිය යුතුය. කායික සැපය උපනිශ්‍රේ වී ප්‍රාණය නසති. ආදියේ කියන ලද ණය අනුසාරයෙන්ම සැප ආදියේ උපනිශ්‍රේ බව දත යුතුයි. මෙන්න මේ විදිහට තමයි එතනින් එහාට තව දෙටත් ඒක විස්තර කරන්නේ නැහැ. එතකොට දැන් අපි කතා කරපු ආකාරයට තමයි ඒක කල්පනා කරන්න තියෙන්නේ. කායික අර නවේදී කායික සුඛං උපනිස්සාය දානන්දේති. ඊළඟට කියනවා කායික දුකං උපනිස්සාය දානන්දේති. ඒ කාරණා දෙක අපිට මේ විදිහට එතකොට කායික සුඛං දුක්ඛං කායික සුඛං කායික දුක්ඛං උතු භෝජන සේනාසනය සද්ධාවට උපනිෂ්ඨය වෙනවා සීලයට උපනිෂ්ඨය වෙනවා සුඛස්ස ඡාගස්ස උපනිෂ්ඨය වෙනවා කියලා එතන විස්තර කරනවා. ඒ කාරණේ තරම් පැහැදිලි නැද්ද ඒ කාරණේ? දැන් මහත්මයා මොකද අදහස් කරන්නේ? සර් මට නම් ඇත්තටම මේ හිතෙන්නේ හුඟක් වෙලාවට දැන් අපිට අපි සැපයක් ලබනකොට අපි දන්නවනේ අපි පෙර කරන ලද කුසලයක් නිසාමයි මේ සැපේ ලබන්නේ කියලා. ඔව්. ඒක නිසාම අපි තවත් ඉස්සරහට දැන් දන් දෙනවා, පින් කරනවා, ඒ වගේ දේවල් කරනවා. ඒකේ තියෙන මේ ඒ කියන්නේ දැන් තියෙන தත්ත්වය අපි අවබෝධ කරගෙන මේක ලැබුණේ කලින් කරපු පින්නින්දා. ඒව දැන් ගෙවි යනවා. ඉදිරියටත් පින් කරගන්න ඕන කියන හැඟීමක් ඇති වෙලා කරනවා. ඒ පැත්තෙන් ගන්නත් පුළුවන්. කායික දුකක් ඇති වෙනකොට අපි දන්නවා අපි මේ කලින් කරලද අකුසල් වල විපාකයක් තමයි මේ විඳින්නේ. මෙහෙම නොවිඳින්න ඕන හින්දා ඉදිරියට පින්දහම් කරනවා. ඒක ධාන මාර්ගඵල දක්වාම ඉදිරියට යන්න මේ ඒ විදිහට යෙදෙනවයි කියලා වගේ අදහසකුත් තියෙනවා. ඒ අදහස හරි. ඒතකොට ප්‍රාර්ථනා සාගත කායික දුක්ඛය ප්‍රත්‍ය කොටගෙන කායික දුක්ඛය හේතු කොටගෙන අපි දන් දෙනවා නැවත ඒ වගේ දුකක් නොලැබේවායි කියන ප්‍රාර්ථනා සහගතව. එතකොට කායික සුඛ ලැබීම නිසාම නැවත කායික සුඛය ලැබීම සඳහා නැවත අපි දන් දෙනවා. ඒ කාරණේ ඇත්තටම මේ විදිහට අපි ගොඩාක් ගැඹුරට යන්න නැතුව කල්පනා කරොත් ඒක ආකාරයට දකින්න පුළුවන්. ඊට පස්සේ යටම තියෙනවා කායික සුඛං කායික දුක්ඛං උතු භෝජන සේනාසන කියන මේ කාරණා ටික ඔක්කොම එකතු කළා අපි ශ්‍රද්ධාවට හේතු වෙනවා. ඒ කාරණේ කොහොමද කියන්නේ? කායික සුඛයි කායික දුක්ඛයි උතුවයි භෝජනයයි සේනාසනයයි හේතු කොටගෙන ශ්‍රද්ධාව උපදිනවා සීලේ සමාදන් වෙන්න යනවා. ඒ කාරණේ කොහොමද විස්තර කරන්නේ? සේනාසනේ නම් කියන්න පුළුවන්. සේනාසන ඇත්තම අපි පදිංචි ස්ථානය අපිට බොහෝ දුරට කුසල් රැස් කිරීමට හේතු වෙනවා. පිටුව භෝජනයත් ඒ විදිහටම අපිට දකින්න පුළුවන්. යටම කාරණේ තව පොඩ්ඩක් ගියොත් එහෙම ඒකේ තුන්වෙනි හරි මේක. අන්න හරි. කායික සුඛං දුක්ඛං ඉතු භෝජනං සේනාසනං හේතු කොටගෙන
ශ්‍රද්ධාව උපදිනවා, සීලය උපදිනවා, සුකස්ස ඡාගස්ස පඤ්ඤාය උපනිස්සාය පච්චයෝ කියලා කියනවා. ඒ කාරණා සියල්ලම මොකක්ද ඒකට කියන්න පුළුවන් කාරණේ කතා කරන්න පුළුවන් අදහස? ඒකට මතක් වුණා සර් හුඟක් වෙලාවට කියනවා නේද අර සප් නෑ අපි දැන් හිතුවොත් එහෙම දැන් භාවනා කරන්න එහෙම අර සප්පාය කරනු කියලා. අන්න හරි. එතකොට මේ සප්පාය කරුණු වලට තියෙනවා ඔය උතුභෝජන සේනාසන කියනවා සප්පාය කරුණු හැටියට බොහෝ සෙයින් උපකාර වෙනවා ඒවා හොඳින් කරගෙන යන්න. ඔව් ඒකෙන් තමයි අපිට ගන්න වෙන්නේ. එහෙම නේද? ඔව්. අපි යන නවයකට යමුද? නවය කියන්නේ අව්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. ඒකට අව්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිස්සේ පච්චේන පච්චයෝ ඒකත් යනවා ආරම්මන උපනිස්සයයි අනන්තර උපනිස්සයයි පකත උපනිස්සයයි තුනෙන්ම විස්තර කරනවා. එතකොට ආරම්මන උපනිස්සය අපි අර ආරම්මනාධිපති ස්වභාවයෙන්මයි දන්නේ. එතකොට ඒ කියන්නේ චක්කුන් මගේ ඇස කියන්නේ අව්‍යාකෘත ධර්මයක්. අපි ගරුම් ගත්තා. ඇස ගරු කොට ආස්වාදනය කරන ස්වභාවය. චක්කුන් ගරුම් ගත්තා ආසාදේති අභිනන්දේති තං ගරුම් ගත්තා රාගෝ උප්පජ්ජති දිට්ඨින් උප්පජ්ජති. ඇස වගේම සෝතේ ගානේ ජීවා කාය රූප සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ වත්තු විපාකා අභ්‍යකතා කිරියා අභ්‍යකතා කන්ද මේ සියල්ලම ගරු කොට ආස්වාදනය කිරීම සංඛ්‍යාතව අපිට අකුසල් උපදිනවා. ඒක තමයි ආරම්මන උපනිස්සේ ස්වභාවය. ආරම්මන උපනිස්සේදීත් අපි එතන විස්තර කරා ආරම්මනාධිපති ස්වභාවයමයි. ඒ ආරම්මනාධිපති ස්වභාවයම තමයි මෙතන විස්තර කරන්නේ මේ පාඩයෙන්. අපි ඒක ගැන අපිට වැඩි කතා කරන්න ඕන වෙන්නේ නැහැ නේ යන්ත මහත්තයා නේද? අපි ඒක දන්නවනේ. ඒක ටිකක් පැහැදිලියි. ඒක අපි අනන්තපනිස්සේට යමු. ඒ ළඟ එකට ආත්මය අපි අනන්ත රූපනිස්සේ ඒ ළඟ යට එක එක ශ්‍රීමති මහත්මිය පොඩ්ඩක් අපි පල්ලෙහාට යමු. අන්න හරි. මෙතන තියෙන ආවර්ජන ඒ කියන්නේ මනෝද්වාරා වර්ජන සිත ඒ චිත්ත වීතියේ තියෙන අකුසල් ජවන වලට අනන්ත රූප නිස්සය අනන්තර ප්‍රත්‍ය වෙන ස්වභාවය. අකුසල් ජවන චිත්ත වීතිය බැලුවොත් මනෝද්වාරා වර්ජන සිතෙන් පස්සේ අකුසල් ජවන් 7 පහළ වෙනවා. ඒකේ ප්‍රථම ජවනය ආවර්ජනා සිතට අනන්තරව ප්‍රත්‍ය වෙන ස්වභාවය. අනන්ත රූප නිස්සෙත් වෙන්නේ අනන්තර ප්‍රත්‍ය ස්වභාවයමයි. එතන එක විස්තර කරනවා. එතන ඒ ජවනය කියන්නේ අකුසල ස්කන්ධයන් ආවර්ජනා කියන චිත්ත ස්වභාවයට අකුසල ස්කන්ධය අනන්ත රූප නිස්සේ වෙන එක. අපි ඊළඟට ඒක අනිත් පැත්ත නේද? ඔව් ආවර්ජන කියන මනෝද්වාරා වර්ජන සිතට පස්සේන අකුසල ජවන ය තමයි ආවර්ජන සිත ප්‍රත්‍ය වෙනවා මේ ජවන් සිත අකුසල ජවන් සිත. අපි ඊළඟ එකට යමුද? එතකොට ඊළඟ එක ඉන්නේ අන්න පකතූපනිස්සේදී පකතූපනිස්සේ මෙතනත් ගොඩාක් විස්තර කරනවා කායික සුඛං උපනිස්සාය. ඒ කියන්නේ කායික සුඛය ප්‍රත්‍ය කොටගෙන දැන් අකුසලය කරන හැටි පානං හන්ති අදින්නම් ආදියති මුසා බහනති පිසුනම් බහනති ළඟට පරුසම් බහනති සම්පප්පලාපං සන්දින් මේ ආකාරයට මේ චිත්ත මේ කරන අකුසල ධර්ම ටික විස්තර කරනවා. හේතුව කායික සුඛං උපනිස්සාය. කායික සුඛය මේක අපිට දකින්න පුළුවන්. මధుරෝ මැරීමම කියන්න පුළුවන් නේ. කියන්න පුළුවන් සායක. මధుරෝ මැරීම, කැරපොත්තෝ අයින් කිරීම, ඊට පස්සේ මීයෝ ඒ සාමාන්‍ය වෙන සිද්ධි සොරකම් ඒ කායික සුඛං උපනිස්සාය. මේ ඒකට මාළු වගේ මරණය ඒවා කියන්න බැයිද? මොනවාද? මාසු මැරීම, කුකුලන් මැරීම ඒවයි තියෙන්නේ නැද්ද ඒවට?
ඒකට එනවනේ කායික සුඛං කායික සුඛ බලාපොරොත්තුෙන් තමන් පරිභෝජනයේ සඳහා කරන ඒවත් ඔක්කොම එන්න පුළුවන්. ඔව්. කාමීත්‍යාචාරය සැප බලාපොරොත්තුෙන් ඒකේ ගොඩක් තියෙනවා එතන තියෙනවා හරති ඒක මේ ඔක්කොම තියෙනවා ගච්ඡanti ගාම ගාත කරෝති නිගම ගාත කරෝති මාතරං ජීවිත චේරෝපේති ඒ සියලුම කුසලය ඔක්කොම ටික එතන විස්තර කරගෙන යනවා. ඊළඟට ඒකෙම තියෙනවා අපි ඉස්සලා කියපු විදිහටමයි එතන විස්තර කරන්නේ දෙවෙනිකේ කායික දුක්ඛං උතු භෝජන සේනාසන උපනිස්සාය. එතන මේ ටිකට අතන කායික සුඛං විතරයි තියෙන්නේ. මෙතන කායික දුක්ඛං උතු භෝජනං සේනාසනං උපනිස්සාය. ඒ කාරණේ කියන්නේ කායික දුක හේතු කොටගෙනත් යම් කිසි දුකක් ඇති වුණා නම් නැත්නම් සේනාසනේ හේතු කොටගෙන එහෙම නැත්නම් ඍතුව සහ භෝජනේ හේතු කොටගෙන මේ සියලුම අකුසල් ටික එතන ලැයිස්තුගත කරලා තියෙනවා. එතකොට අතන සුඛ මෙතන දුක්ඛේ සහ ඍතුව භෝජනය. ඒක ගැන මොකද්ද ජයන්ත මහත්තයා කියන්නේ? අතන සුඛේ බලාපොරොත්තුෙන් මෙතන දුක්ඛේ කායික දුක්ඛේ ඍතුව සහ භෝජනය. සීත උෂ්ණ භාවය නැත්නම් භෝජනය හේතු කොටගෙන පානං හන්ති අදින්නම් ආදීති මුසා හන්ති පිසුනං වහන්ති ඒ ආකාරයෙන් සියලුම කුසලය ලැයිස්තුගත කරලා තියෙනවා. ඊළඟට තියෙනවා ඊළඟ ඡේදේ කායිකං සුඛං කායිකං දුක්ඛං සර් එතන ඔව් කියන්නකෝ එකට සර් එතන සද්දින් ජින්දති කියන එකම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? සද්දින් ජින්දති කියලා කියන්නේ සද්දින් නෙවෙයි සන්දින් චින්තති කියන්නේ හත්ති කඩනවා කියන්නේ අත්පා කඩනවා කියන එක. සන්දින් චින්දති ජින්දති නිලෝපේමං හත්ති මොකද? නිල්ලෝපං හරති මොකද ජයන්ත මහත්තයා? ඒක නැසපට හොයලා බලන්න නිල්ලෝපං හරි ඒකහ ගහගරිකං කරෝති පරිපේන් ඒ පාලි වචන ටික නිල්ලෝපං අරති. මේකේ සිංහල පැත්ත තියෙනවා සෝරි මේ සිංහල පැත්ත තියෙනවනේ. පරපණ නසයි නොදුන්නේ ගනිල් මුසා කියයි පිසුණු කියයි සම්පප්පලාප දොඩවයි ගෙවල් බිදී සැඟවි පහර දෙයි ගෙවල් කොල්ලකයි මංකොලකයි පරදාර සේවනය කරයි ගම් පැහැර ගනි නියංගම් පැහැර ගනි මව්පියා මරයි රාතුන් වහන්සේ මරයි දුෂ්ටසිතින් බුදුන් සිරුවේ ලේ සොලවයි සංගම් ભેද කරයි. හේතුව කායික දුක්ඛේ ඍතුව භෝජනය සේනාසනය උපනිශ්‍රේ කොට තමයි මේ කාරණා ටික සිද්ධ වෙන්නේ. එතකොට කායික දුක්ඛය කියන එක කෙලින් පුළුවන් ඍතුව කායික දුක්ඛය ආකාරයටම දකින්න වෙනවා. භෝජනයත් අපිට දකින්න වෙනවා. කායික දුක්ඛ ස්වභාවයෙන් හේතු කොටගෙන භෝජනය සේනාසනයත් ඒ විදිහටම තමයි දකින්න වෙන්නේ මේ අකුසලයේ කරන එක. එතන මේ කායික දුක්ඛය කියන එතකොට අපිට හිත තැහැකිනේ ඒ පරිභෝග කරන වස්තු නැති වුනහමනේ ඔය කායික දුක්ඛය ඇති වෙන්නේ. හරියට වාඩි වෙන්න පුටුවක් නැත්තම් ඒ වගේ දේවල් හින්දා. එතකොට අනුන්ගෙන් හොරකම් කරන් ඇවිල්ලා ඒව පිරිමහ ගන්න පුළුවන්. බොරු කියලා ඒව ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ එහෙම නැත්තම් අනුන් මරලා හරි අරන් එන්න පුළුවන් නේ. තමන්ගේ ඇඟට කයට දැනෙන පීඩාව හේතු කොටගෙන. ඒකට කයට දුකට දැන් පීඩාව හේතු වෙනවා ඍතුව හින්දාමයි භෝජනයේ හින්දාත් හේතු වෙනවා. ඒ දෙකම සේනාසනයේ හින්දාත් ඒකම හේතු වෙනවා. එතකොට ඒවා රස කරගන්න මේ අකුසල් ටික කරනවා. ඒකේ තුන්වෙනි කොටස තියෙන්නේ එතකොට ඒකේ තුන්වෙනි දෙන කායික සැපය කායික දුක්ඛේ ඍතුව භෝජනේ සේනාසනේ කියන තුනම එකතු කළා ඒකෙන් තියෙන්නේ ඊළඟ එක තුන්වෙනි එක ඒකේ කොටස මම හිතන්නේ මේ පැත්තට ගිහිල්ලා වෙන්න ඇති. ශ්‍රීමති මහත්මිය උඩට යමුද පොඩ්ඩක්? උඩට යමු. හරි. උඩට හරි.
ඒකෙන් රාගස්ස දෝසස්ස ඒ කියන්නේ රාගයට, ද්වේෂයට, මෝහයට, මානයට, මිසදුටුවට, ප්‍රාර්ථනාවට උපනිෂේ ප්‍රත්‍යයෙන් ශක්තිය උපකාර වෙනවලු. කායික සැපය, කායික දුක්ඛය, ඊතුව, භෝජනය, සේනාසනය කියන මේ ටික ඔක්කොම එකට කැටි කරලා තියෙනවා රාගයට හේතු වෙනවා. ඒක රාගයට හේතු වෙනවා කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන්. කායික සැපය රාගයට හේතු වෙනවා. කායික දුක්ඛෙත් රාගයට හේතු වෙනවා. ඒතර කායික දුක්ඛේ ද්වේෂයටත් හේතු වෙනවා. ඒ කියන්නේ තමන්ට ලැබෙන කායික දුක හේතුවෙන් ඇත්තම ද්වේෂ සහගත බවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මෝහය බව. ඊට කායික සැප හේතුවෙන් මානයක් ඇති වෙන්න පුළුවන්. මිසදුටු බවක් ඇති වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා ඇති වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා කියන්නේ ලෝභ සහගත සිත්. මේ ආකාරයෙන් තමයි ඒක දකින්න වෙන්නේ. ඒකට මොනවද මහත්මයෙකුට කතා කරන්න පුළුවන්ද මේ කාරණේ ඔක්කොම කැටි කළා රාගයට, ද්වේෂයට, මෝහයට, මානයට, මිසදුටු ප්‍රාර්ථනා, උපනිශ්‍රේ කියන ඒ අකුසලයන්ට අර කායික සැපය, කායික දුක්ඛය, ඊතුව, භෝජනය, සේනාසනය කියන සියල්ලම හේතු වෙන ස්වභාවය. සයක පැහැදිලි මොකද අතන කිව්ව මේ ප්‍රාණඝාත, අදින්නාදාන කියන මුසාවාද, ඒ සම්පප්පලාප කියන ඔක්කොම රාග දෝෂ මෝහ කියන කොටසටනේ අයිති වෙන්නේ නේද? එතකොට ඒ ආකාරයෙන්ම අපිට ගත්ත හැකි මේ සාරාංශ කළා වගේ නේ. ඔව් මෙතන මේ සන්නේදී මේක විස්තර කරන්නේ කැටි කළා ප්‍රත්‍යඋත්පන්න ආකාරයට ලෞකික විපාක්ෂික දෙතිස ක්‍රියාසිත 20 යන චෛතසික 55 යන රූප 8 යන පත්‍ය ධර්ම හේතු කොටගෙන ඒ ටික ඔක්කොම එකතු කරලා තියෙනවා. මොකද්ද ප්‍රත්‍යඋත්පන්න අකුසල් සිත් 12 චෛතසික 27 ප්‍රත්‍යඋත්පන්න ලැබේ. අර පැත්තට සියලුම අව්‍යාකට පද ටික එකතු කරලා මේක මුළු ඒ කියන්නේ ඔක්කොම එකතු කිරීම ආකාරයෙන් තමයි පෙන්눔 කරන්නේ. ඊට පස්සේ මේ සන්නේ අවසන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේ පොතේ මේ සන්නේ මම කියවන්නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ගන්න. කුසලය කුසලයට ආරම්මනෝපනිස්සය, අනන්ත රූපනිස්සය, පකතූපනිස්සය යන තුන් ආකාරයෙන් ප්‍රතිවේ. අකුසලයට කුසලය අකුසලයට අනන්ත රූපනිස්සය හැර දෙආකාරකින් ප්‍රතිවේ. ඊට පස්සේ කියනවා අව්‍යාකතය තුන් ආකාරයෙන්ම ප්‍රත්‍ය වේ. කියන්නේ කුසලයේ අව්‍යාකතයට තුන් ආකාරයෙන්ම ප්‍රත්‍ය වේ. ඊළඟට කියනවා අකුසලයේ අකුසලයට තුන් ආකාරයෙන්ද අකුසලයේ කුසලයට පකතූප නිස්සය වූ එක් ආකාරයකින්ද අව්‍යාකතයට දෙආකාරයකින්ද ප්‍රත්‍ය වේ. ඒකට අකුසලයට එන ආකාර ටික කියනවා. අව්‍යාකතයට තුන් ආකාරයෙන්ද අව්‍යාකතයේ කුසල අකුසලයට දෙකට තුන් ආකාරයෙන්ද ප්‍රත්‍ය මෙසේ අකුසල කුසලය 8 ආකාරයකින්ද ඒ කියන්නේ කුසලයට වාර 8ක් තියෙනවා අකුසලයට වාර 6කින් ඒ විදිහට ප්‍රත්‍ය ස්වභාවය වෙනවා අව්‍යකතය ගන්න වාරයේදී 9 ආකාරයෙන් එනවා. එතකොට උපනිෂේ ප්‍රත්‍ය 23 ආකාරයකින් ප්‍රත්‍යඋත්පන්න ලබා දෙනවායි කියලා මේක ඉවර කරනවා. ඒ කියන කාරණේ මම හිතන්නේ තේම ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ කුසලය විසින් 8 ආකාරයකින් ප්‍රත්‍යඋත්පන්න ලබා දෙනවා. කුසලයේ කුසලයට අකුසලයට කුසලයේ අව්‍යකතයට ඊළඟට ඒ විදිහට ගිහිල්ලා ඊළඟට ඒක අනන්ත තේරෙනවා. එතකොට කුසලයේ අකුසලයට කිව්වම අනන්තර ප්‍රත්‍ය දෙන්නේ නැහැ. අනිත් ප්‍රත්‍ය දෙන්නේ 8ක් විතරක් කරා. නැත්නම් 9ක් වෙන්න ඕනේ. එතකොට මේ ස්වභාවයේ 23 ආකාර ප්‍රත්‍යඋත්පන්න ලැබෙනවායි කියලා මේකෙදි අවසන් කරනවා. මේ පඤ්ඤාවාරේ උපනිෂේ ප්‍රත්‍ය ස්වභාවය. උපනිෂේ ප්‍රත්‍ය ස්වභාවය ඊටාම ගැඹීරයි. එතන උපනිෂේ ප්‍රත්‍ය ස්වභාවයේදී ඒකේ තියෙන පකත උපනිෂේ ඊටාම බලවත් ප්‍රත්‍ය ස්වභාවයක්. ඒ ස්වභාවය අපි දකිනවා නම්
මං හිතන්නේ ඒක ඉතාම වටිනවා. මේ ගැන යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවද අපිට? සර් මම හිතන්නේ අද සෑහෙන වෙලාවක් ඔබ දෙපළ අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා සර්. මම හිතනවා අපිට බොහෝ දුරට මේක වෙනදා දැනගත්ත දේවල් වලට කරුණු වලට වඩා ගොඩාක් කරුණු අපි දැනගත්තා මීට කලිමුත් මේ මාතෘකාව කතා කරලා තිබ්බට ඉතාමත්ම ගැඹුරින් ඉතාමත්ම සවිස්තරව මේ විදිහට කතා කරන්න අවස්ථාවක් අපිට ලැබිලා තිබුණ නැහැ. ඉතින් මම හිතනවා අද දවසට කාල වේලාවත් සලකලා අපි වැඩසටහන නිමා කරමු කියලා සර්. ඒක එහෙම කරමුද? එහෙම කරමු. ලක්ෂ්මී මහත්මියට මං හිතන්නේ දැන් දෙකමාරවත් රෑ 2යි. 3යි ජයන්ත. 3යි නේ. දැන් පැය 7මාරක් ඔබෙන්නේ. ඒක තමයි. ඔව් දැන් පැය 7. බොහොම පින් මේ වැඩසටහන කළමනාකරණය කළා වාර්තාගත කරන එකට. අපි එහෙමනම් නවත්තමු ජයන්ත. හොඳයි. අනේ බොහොම පිං. එහෙමනම් අපි කවුරු ඉක්මනින් ඉදිරිපත් වෙන්න අද පුණ්‍ය අනුමෝදනාවට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි පැය දෙකක් තරම් කාලයක් මේ අභිධර්ම දේශනාවට අයත් ප ဋ ාණ මහා ප්‍රකාශන සම්නේ තියෙන ප්‍රත්‍යයන් සාකච්ඡා කරා, ධර්ම ශ්‍රවණය කරා. ප්‍රියන්ති මහත්මියත් විද්‍යාරත්න සර් අපිට ධර්මයේ දේශනා කරා. අප සෑම රැස් කරගත්තා වූ සියලු කුසල් ලෝක ශාසන ආරක්ෂක දෙවියන්ට පළමු කොට අනුමෝදන් කරමු. ඊළඟට මියගිය ඥාතීන්ට යම් කිසි කෙනෙක් පින් ලබා ගන්න ඉන්නවා නම් ඕනෑම කෙනෙකුට පින් අනුමෝදන් කරමු. ඊළඟට අපි ප්‍රාර්ථනා කරලා වැඩසටහන නිමා කරමු. පළමුවට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප කෙරේ මහත් කරුණාවෙන් විද්‍යාරත්න සර්, ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මියන් බොහෝ ධර්ම කරුණු අපිට පැහැදිලි කරලා දුන්නා. පොත්පත් කීපයක් පරිහරණය කරමින් විශාල විස්තර සහිතව අපිට විශාල කරුණු ප්‍රමාණයක් පැහැදිලි කරලා දුන්නා, තෝරලා දුන්නා. අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණ මේ වශයෙන් රැස් කරගත්තා වූ ඒ සියලුම කුසල සම්භාරය ඔබ දෙපළට ඊටම කෘතවේදීව ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ දෙපළ විසින් ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත්තා වූ යම් තාක් කුසල් බලයෙන්ුත් අප විසින් අනුමෝදන් කරා වූ ඒ සියලු කුසල් බලයෙන්ුත් අනන්ත සසර පටන් රැස් කරගෙන ඉන්නා වූ සියලුම කුසල් බලයෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. තව බොහෝ පිරිසකට මේ ආකාරයට උපකාර කරමින් ශාසනයට සේවය කරන්න අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීර්ය, ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමියගේ ඔබ දෙපළගේම දෙමව්පියන්ටත් ඒ වගේම ශිල්පය ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් ඒ වගේම පවුල් ඥාතීන්ටත් පරලෝකසපත් යම්තාක් ඥාතීන් හිතවතුන්ටත් මේ සියලු පින් එකාකාරවම අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් සුගතියෙන් සුගතියටපත් වී උතුම් චතුරාර්ය සත්‍ය පහසුවෙන්ම අවබෝධ කරගත්තා. ඒ වගේම අපිට මේ වැඩසටහන් සම්පාදනය කර දීමේදී
පට්ටාන සභාවේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම බ්‍රුණ මහත්මයා, අනිත් පට්ටාන සභාවේ ස්වාමීන් වහන්සේලා, තවත් සම්බන්ධ උදව් උපකාර වන ගුරුතුමන්, ජයන්ත මහත්මයා, ලක්ෂ්මී මහත්මිය ඇතුළු අපට යම්තාක් උදව් උපකාර කරන සෑම සියලුම දෙනාට කෘතවේදීව ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාට මෙලොව වශයෙන් තියෙන දුක් කරදර බාධක දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරන්නට ලැබේවා. පතන්නා වූ උතුම් බෝධි වලින් සුව පහස් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම සහභාගී වුණු පින්වත් සෑම දෙනාටම ඒ ආකාරයටම මෙලොව ජීවිතය සුව පහස් වෙන්න ගත කරන්න ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ ජීවිතම ලැබේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය කරගන්නට මේ කුසල හේතු වාසනා වේවා. ඒ වගේම සසර සැරි සරණ තුරු ඔබ සෑම සිත් දෙනාට උතුම් වූ ගතිගුණ ඇති කල්යාණ මිතුරන් මුණ ගැසෙමින් සේවනය කරමින් නිර්මල වූ සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් සුව පහසුවෙන් නිර්වාණ මාර්ගය කරා යා ගන්නට මේ සියලු කුසල් හේතු සම්පත්තියක් වේවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාදු, දෙනාටම තෙරුවන් සරණයි. ඒවන්